හොඳයි හැම දෙනාටම තෙරුවන් සරණයි. සිල් සමාදන් වීම සඳහා නමස්කාරය කියන්න. නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස. බුද්ධං සරණං ගච්ඡාමි. බුද්ධං සරණං ගච්ඡාමි. ධම්මං සරණං ගච්ඡාමි. ධම්මං සරණං ගච්ඡාමි. සංඝං සරණං ගච්ඡාමි. සංඝං සරණං ගච්ඡාමි. ဒ ුතියම්පි බුද්ධං සරණං ගච්ඡාමි. ဒ ුතියම්පි බුද්ධං සරණං ගච්ඡාමි. ဒ ුතියම්පි ධම්මං සරණං ගච්ඡාමි. ဒ ුතියම්පි ධම්මං සරණං ගච්ඡාමි. ဒ ුතියම්පි සංඝං සරණං ගච්ඡාමි. ဒ ුතියම්පි සංඝං සරණං ගච්ඡාමි. තතියම්පි බුද්ධං සරණං ගච්ඡාමි. තතියම්පි බුද්ධං සරණං ගච්ඡාමි. තතියම්පි ධම්මං සරණං ගච්ඡාමි. තතියම්පි ධම්මං සරණං ගච්ඡාමි. තතියම්පි සංඝං සරණං ගච්ඡාමි. තතියම්පි සංඝං සරණං ගච්ඡාමි. සරණාගමනං සම්පුන්නං ආමභන්තේ. පානාතිපාතා වේරමණී සික්ඛාපදං සමාදියාමි. පානාතිපාතා වේරමණී සික්ඛාපදං සමාදියාමි. අදින්නාදානා වේරමණී සික්ඛාපදං සමාදියාමි. අදින්නාදානා වේරමණී සික්ඛාපදං සමාදියාමි. කාමේසු මිච්ඡාචාරා වේරමණී සික්ඛාපදං සමාදියාමි. කාමේසු මිච්ඡාචාරා වේරමණී සික්ඛාපදං සමාදියාමි. මුසාවාදා වේරමණී සික්ඛාපදං සමාදියාමි. මුසාවාදා වේරමණී සික්ඛාපදං සමාදියාමි. සුරාමේරය මජ්ජපමා දට්ඨානා වේරමණී සික්ඛාපදං සමාදියාමි. සුරාමේරේ මජ්ජපමා දට්ඨානා වේරමණී සික්ඛාපදං සමාදියාමි. තිසරණේන සද්ධින් පංචශීලං ධම්මං සාදුකං සුරක්ඛිතං කତ୍වා අපමාදේන සම්පාදේ තම්භං. ආමභන්තේ. සාදු සාදු සාදු. හොඳයි කවුරුත් තමන් ඉන්න ඉරියව්ව පහසුවෙන් තබාගෙන ඉන්න ඉරියව්වට සිහිය පිහිටුව ගන්න. මම මේ මොහොතේ ඉඳගෙන ඉන්නේ කියලා තමන්ගේ මනසින් ඉන්න ඉරියව්ව දිහා බලමින් සිහිය පිහිටුව ගන්න. මේ මොහොතේ අපි සියලු දෙනාම මේ වාඩි වෙලා තැන්පත් වෙලා බලාපොරොත්තු වෙන්නේ ලෝතුරා භාග්‍යවත් බුදුරජාණන් වහන්සේගේ අවවාදයක් අනුශාසනාවක් ශ්‍රවණය කරන්නටයි. භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ දේශනා කරලා තියෙනවා මේ ලෝකේ සම්මා සම්බුදුරජාණන් වහන්සේ නමක් පහළ වෙන්නේ ඉතාමත්ම කලාතුරකින්. ඒ වගේම උන්වහන්සේ දේශනා කරන ලද ධර්මයක් මේ ලෝකෙ පවතින්නෙත් ඉතාමත්ම කලාතුරකින්. ඒ වගේම ඒ බුදුරජාණන් වහන්සේගේ ධර්මය දේශනා කරන අය මේ ලෝකයේ පහළ වෙන්නේ ඉතාමත්ම කලාතුරකින්. ඒ වගේ මේ ධර්මය ශ්‍රවණය කරලා තේරුම් අරන් ඊට අනුකූලව කටයුතු කරන අය ලෝකයේ පහළ වෙන්නේ ඉතාමත්ම කලාතුරකින්. තර මෙන්න මේ ලෝකයේ දුර්ලභ කාරණා අපේ ජීවිතයට සම්මුඛ වුණා. සම්මා සම්බුදුරජාණන් වහන්සේ නමක් මේ ලෝකයට පහළ වෙලා උන්වහන්සේ අවබෝධ කරගත්ත ඒ සිසත් ධර්මය මේ මිහි පිට පවතින මොහොතකදී
අපිට මනුෂ්‍ය ජීවිතයක් ලැබෙන කල්යාණ මිත්‍ර ඇසුරු තුළින් අපට ධර්මය සවනී කරන්ට භාග්‍ය වාසනාව උදාපත් වුණා. එවගේ මේ අපි තේරුම් අරන් අපේ සත්‍ය ප්‍රමාණයෙන් ඊට අනුකූලව අපි කටයුතු කරනවා. මේ අපි ලැබූ මේ පරම දුර්ලභ අවස්ථාව මේ වාසනාව මේ භාග්‍ය මේ ප්‍රතිලාභය අපිට තව කොතෙක් දවසක් පවත්වන්න පුළුවන්ද කියන කාරණය අපි කාටවත් කියන්න පුළුවන්කමක් නෑ. හේතුව ජීවිතය ගැන හරිතාවකාලිකයි. බුදුරජාණන් වහන්සේ උපමා කරන්නේ තනාගතින පිරිමිදක් වගේ. තනාගතියන පිරිමිද කිසිම හයියක් හත්තියක් නෑ. ඉතා ඉක්මනින්ම නැති වෙලා යන දෙයක්. අපේ ජීවිතයත් එහෙමයි. ඕනම මොහොතක මේ ජීවිතය මරණයට පත්වෙන්න පුළන් කිසිම හයියක් හත්තියක් තියෙන එකක් නෙමේ. ඒවගේම ජීවිතය කියන හරියට කඳු මුදුනකින් ගලන ගංගාවක් වගේ. කඳු මුදුනින් ගලන ගංගාව හැම මොහොතේම ගලන්නේ පහලටයි. කිසිම මොහොතක් නතරවීමක් නැහැ. අපේ ජීවිතයත් එහෙමයි. උපන් දවසේදල අපේ ජීවිතය මරණය කරාතමයි ගලාගෙන යන්නේ. කිසිම දවසක් මොහොතක් නතරවීමක් නැහැ. ඒවගේම ජීවිතය හරියට මරණයට කැපුණු ගවයෙක් වගේ. ගවයෙක් මරණයට නියම උනහම වදකස්ථානයට රැගෙන යනකොට තියෙන හැම පියවරකින්ම ලංවෙන්නේ මරණයටයි. අපේ ජීවිතයත් එහෙමයි. මේ ගෙවන හැම දවසක් පාසාම රාත්‍රයක් පාසාම පැයක් විනාඩියත් තප්පරයක් පාසාම අපි පියමන්න ගන්නේ මරණයටයි. එවගේම ජීවිතය හරියට දී ඇති ඉරක් වගේ. දිය ඉරක් ඇන්දා මේක ඉක්මනිම මැකෙනවා. ඒ මොහොතේ මැකිලෙන මැකෙන ඉරා කවදාපත් දකිට ලැබෙන්නේ. අපේ ජීවිතයත් එහෙමයි. යම් දවසක මේ ජීවිතයේ මරණින් මැකෙනවා. ඒ මැකෙන ජීවිතය කවදාපත් කාටවත් දකිට ලැබෙන්නේ. මේ විදියට ගත්තහම ජීවිතය කිසිම හයියක් හත්තියක් තියෙන එකක් නෙවේ. ඒවගේම වේගේ මරණය කරා ගලාගෙන යනවා. නතරවීමක් නෑ. මරණයට මැහැම මොහොත්තෙම පියමන්නගෙනවා. මරණයේ කොයි මොහොතක හරි මැකී යනවා. එනිසා මේ මරණය අපිට උරුම දෙයක්. කොයි මොහොතේ ඒ මොන දේවල් වලින් ලැබේද කියලා කියන්න බෑ. කනබොන ආහාරපාන වසවිස වුණත් මැරෙන්න පුළුවන්. සතෙක් සර්පයෙන් දෂ්ට කරොත් මැරෙන්න පුළුවන්. යන එනකොට පය හැපිල ඉස්සර වැටිලා මැරෙන්න පුළුවන්. වාත පිටසෙම තුන්දොස් කිපිලා මැරෙන්න පුළුවන්. මනුෂ්‍ය අමනුෂ්‍ය කරදරවලට ලක් වෙලා මැරෙන්න පුළුවන්. පරිහරණය කරන නොයෙක් දේවල් මුල් කරගෙන මරණයට පත්. බාහිර හටගන නොයෙක් විපත්ති කරදර මුල් කරගෙන මරණයට පත්වෙන්න පුළුවන්. එනිසා ජීවිතයේ හරිම තාවකාලිකයි. මරණය නම් ඒකාන්තිම උරුම දෙයක්. එනිසා අපි ගත කරන්න අපේ ජීවිතය අවසාන කාල පාරාශය වෙන්න පුළුවන්. අවසාන මාසකීපය සතිකීපය දිනකීපය වෙන්න පුළුවන්. අවසාන දවස වෙන්න පුළුවන්. ඒ නිසාම අවසාන බණ ඇසීම දේශනය වෙන්න පුළුවන්. බුදු කෙනෙකුගේ බණපදයක් අහන්න ලැබෙන්නේ ඉතාමත්ම කලාතුරකින්. අපිට මේ අවස්ථාවේ ඒ අවස්ථාව ඒ ලාබේ ලැබිල තියෙනවා. අපේ මනස බාහිර අරමුණුවලට යන නොදී සිහිය නුවන පිහිටුවාගෙන මේ කියවන බණපදයක් පාසාම දෙසවන් යොමු කරගෙන මේ ධර්ම එක බණපදයක් හරි මම අවබෝධ කරගන්නවා කියන මානසිකත්වය ඇති කරගෙන ඒ බුදුරජාණන් වහන්සේගේ අවවාදය අනුශාසනාව සෙවනී කිරීම සඳහා අපි කවුරුත් සාදුකාරයක් පවත්වමු. සාදු 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 සාදු. නමෝ තස්ස භගවතු වරහතු සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතු වරහතු සම්මා සම්බුද්දස්ස. නමෝ තේ පුරිසාජඤ්ඤ නමෝ තේ පුරිසුත්තමේ යසතේනාබිධානාමි යස නිසාය ජායතිති. ශ්‍රද්ධාවන්ත කාරණක පින්නතුනි, අදත් අපි මේ සංධ්‍යයාමි සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ වටිනා ධර්මයක් ශ්‍රවණය කරන්නට බලාපොරොත්තු වෙනවා. අද අපි මාර්තුකා වශයෙන් ප්‍රකාශ කරන්නට දුනේ
සංයුත්තනි කාය කන්ද සංයුත්තයට අයිති දේශනාවක් මේ දේශනයේ අයිති ගාථාවක් අපි ප්‍රකාශ කරේ මේ දේශනයේ නම කජ්ජනීය සූත්‍රය කජ්ජනීය කියල කැන කාලදානෝ කියනකයි පාලින් තේරු භාග්‍යවත් සම්මා සම්බුදුරජාණන් වහන්සේ සැවැත්නුවර ජේතවනාරාමේ වැඩඉන්න අවස්ථාවකදී බිස්වන් වහන්සේලා අමතලා මේ දේශනය භාගතුන් වහන්සේ දේශනා කරනවා. ඒහිකේචි භික්කවේ සමනාවා බ්‍රහ්මනාවා අනේක විහිතම් පුබ්බේ නිවාසං අනුස්සරමාන අනුස්සරන්ති සබ්බේතේ පංචුපාදාන කන්දේ අනුස්සරන්ති ඒතේ සංවා අන්‍යතාන්. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මේ ලෝකයේ යම් කිසි සමනයෙක් වෙන්න පුළුවන් බ්‍රාහ්මණයෙක් වෙන්න පුළුවන් ඒ සමනක් බ්‍රාහ්මණයන් පුබ්බේ නිවාසං අනුස්සරති පෙර ජීවිත සිහි කරනවා. ඒ පෙර ජීවිත සිහිකරන අය පෙර ජීවිත කියලා සිහි කරන්නමකද පංච උපාදාන කන්ද කියලා. නැත්තන් ඒ අතරින් එකක් කියනවා. අතීතේ මම මේ විදිහට හිටියා කියලා රූපයක් ගැන තමයි සිහි කරන්න කියනවා. අතීතේ මේ දේවල් වින්දක්කොත් වේදනාවක් ගැන තමයි කල්පනා කරන්නේ. අතීතේ මේ දේවල් තිබුණක්ව සංඥාවක් ගැන තමයි වෙන. අතීතේ මේ දේවල් කරාකිව සංස්කාර ගැන තමයි සිහි කරන්න කියන. අතීතේ මේම දේවල් සිතුව පැතුව කිවත් ඒ විඤ්ඥානයක් ගැන තමයි සිහි කරන්න කියනවා. එනිසා යම් සමනය බ්‍රාහ්මණයෙක් මේ අතීත ජීවිත සිහිකරනවා කියලා කරන්නකක්ද පංචුපාදානස්කන්ධයක් තමයි සිහි කරන්න කියන. එතට මේ පුබ්බේ නිවාසා නුස්මති ඥානය කෙලෙකක් තියෙන. පුබ්බේ කියන්නේ පෙර. එතොට නිවාස කියන්නේ වාසස්ථාන ඒකයි. අනුස්මති කියන්නේ සිහි කරන්න පුළුවන්. එතට බුදුරජාණන් වහන්සේලාගේ පහළ වන්න ඒ බුද්ධ ශාසනය තුළත් ඒ වගේ බුදුරජාණන් වහන්සේ පහළ නොවෙන්ඩි සරලත් ශ්‍රමණ බ්‍රාහ්මණ කියන කොටස් දෙකම කරන වැඩත්තමකද මේ පුබ්බේශ්වා නිවාස අනුස්මති ඥානය ලබාගන්න. එතර බුද්ධ ශාසනය විතරක් ලබාගන්න කරන්නේ මේක ලෞකික ඥානයක් මේක අනිතායටත් ලබාගන්න පුළුවන් සතරවිනි දිහානය දක්වා හිත දියුණු කරලා එයට පුළොම මේ පිබ්බේ වාසානුස්මති ඥානය ලබාගන්නගෙන පෙර ජීවිත සිහි කරන්න පුළුවන්කම ලැබෙනවා. එතොට ඒකයි සමනාවා බ්‍රාහ්මනා කැන සමනයක් සහ බ්‍රාහ්මණයන් කියන කොටස් දෙකම මේ දේ කරනවා. එතට බුදුරජාණන් වහන්සේ ගේ ශාසනය තුළ සාාවකයන් කරනවා තින් ඒ වගේම වෙනත් බ්‍රාහ්මණ පිරිස් ඒ කාලේ ඔය පුබ්බේ නිවාසානුස්මති ඥානය ලබාගන්න. ඉතින් ගොඩා ආගමික මතවාද ගොඩ නැගල තියන්නේ මේ ඥානය ඔස්සේ කල්පනා කරන්න ගිහිල්ල. මුගද සමහරය පුබ්බේ නිවාසානුස්මති ඥානී තමන්ගේ පෙර ජීවිත බලානන බලානගම් පස එක තැනකති නතර වෙනවා. එතුට තමයි ඒ මතයකින ලෝකයේ කෙරවරක් තියෙනවා. සමහරයට සමහරයගේ ජීවිත ගොඩාක් යන්න පුළ සමහරුන්ගේ මයකති නතර වෙනවා. එතර හිතනවා ලෝක කොටසක් අන්තය අත්තින කොටසකට අන්තයක් ඒ ඒ වගේ මතවාද ලෝකට බිහිවෙලා තියෙන්නේ මේ පුබ්බේ නිවාසානුස්මති ඥානය මුල් කරගෙන සාස්වත දෘෂ්ටි උච්චේද දෘෂ්ටි වගේ දෘෂ්ටි ගොඩා බ්‍රහ්මජාල සූත්‍රය ගොඩාක් තියෙනවා. ඉති ඒවගේ මතවාද ඇතිකට ගන්නේ ඇය මේ පෙර ජීවිත සී කරලා තර බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා යම් සමනයෙක් වෙන්න පුළන් බ්‍රාහ්මණයෙක් වෙන්න පුළුවන් තර මේ පෙර ජීවිත සිහි කරනවාගේ ලම්කද කරන්නේ උපාදානස්කන්ද තමයි සිහි කරන්න ඒකයි දැ පැවරණි ජීවිතය යාට ඔක්කෝම දකින්න පුළුවන් හිටිය තැන ඇසුල් කරපු අය කාබු වේපුවා කරපු ක්‍යාකාරකම් විදපුවා ඔක්කෝම සිහිකර ගන්න පුළ තොට මොකක්ද රූප වේදනා සංඥා සංකාර විඤ්ඥාන කියල උපාදානස්කන්ත පහතමයි සිහි කරන්න ඒකයි. අතීතේ මම මේ වගේ බොහෝම සැපවින්ද පිරිජ රජගෙනෙක් වෙලාකිව මකද වේදනාවක් ගෙන තමයි සිහි කරන්න ඒකයි. ඊළඟට ම මේ දේවල් කරාගොතේ සංස්කාරය වගේ මම මේ විදිීමට දේවල් මන් දැනගත්තකුත් විඤ්ඥානය ගෙන විදියට මේ රූප වේදනා සංඥා සංකාර තමයි සිහි කරන්නේ. දෙ අපිට පුළුවන්ද මේ ජීවිතය ආපස්සට අපිට සී කරන්න පුළුවන්ගේ සී කරන්න ගෙද අපි සාමාන්‍ය සිහි අපේ සාමාන්‍ය සීය තුළින් අපිට මේ ජීවිතය අපිට ආපසර පොට්ටක් යන්න
පුළුවන් දර අපිගෙන දස්නම සඇත්තෑ ගන මං අත අරහිටිය මේ හිටිය නේද අපි සේකරගෙන යන හැබයි මොකක්ද සී කරන්න අපිත් උපංච පාදානස්කන්ධය තමයි සිහි කරන්න ඒකයි මං ඒ කාල මේ මෙ හිටිය ලස්සන්ට හිටිය නේද රූපයක් ගෙන තමයි කතා කරම හරි සබස හිටිය කෙනෙ එතට වේදනාවක් ගෙන තමයි කතා මට හරි පුදුම දිට පිරිසක් හිටිය උදව කරට සංඥා සංකාර විඤ්ඥාන තමවේ කතා කරන්න අපි කැටි කරලා කිවොත්තේම පංච පාදානස්කන්ධය තමයි අපි කතා කරන්න අර හෙමිටිය මෙහෙම කර අර දේවල් කර මෙ දුක්කින්ද සැපවින්ද නේද ඒ විදිට අපි වර්තමාන මේ නොදුරු අතීතය ගැන අපි නිතරම සිහි කරන්න පුළුවන් එතට ඒ සිහි කරලා අපි හැබැයි සිහි කරන්න නිතරමකක්ද අතීතයක් කියල නිතර මතක් කරගන්න මේ පංජුපාදානස්කන්ද එත පෙරජීවිත කියලා බිය සිහි කරන්නේ පංජුපාදානස්කන්දයක් කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා ති ඊළඟට බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මේ පංච උපාදානස්කන්දය අර්ථ වසය මෙතර තෝරනවා කිංචි භික්කවේ රූපං වදේද ඇයි මේ රූප වේදනා සංඥා සංකාර විඤ්ඥාන කියන මේ උපාදානස්කන්ද රූපය කියන ඇයි මේ රූපය කියල කියන්න අර්ථ පෙන්නවා බුදුරජාණන් වහන්සේතර රුප්පතීතිකෝ භික්කවේ තස්මා රූපන්ති උච්චති රුප්පතිකට කෝප්පය වෙන විනාශයනවා කියන අර්ථයෙන් තමයි රූප කිය මේ රූපය නිතර වෙනස් වෙනවා විකාරයට පත්වන නැතිවෙලා යනවා ආන්නේ වෙනස් වෙන නිසා ඉක්මනින්ම වෙනස් පහවට පත්තරී දතම රූප කියන නම ලැබිලතිී එතර පාලිය කියනකද රුප්පතීතිකෝ භික්කවේ තස්මා රූපන්ති උපච්ච රුප්පතීතිකෝ භික්වේ තස්මා රූපන්ති උච්චති වෙනස් වෙනවා කියන අර්ථයෙන් තමයි මේ රූප කියලා කියන්නේ කේන රූපද මොකෙද මේ ඉක්මනින් විනාශවෙන විකාර වෙන්නේ සීතයෙන් ඉක්මනින් මේක වෙනස් වෙනවා උන්නහෙන ඌර්ස්නය මේක නැත්විලායනවා ඊළඟට ජිගච්ඡාය බඩගින්නේ ඒවන පිපාශාය පිපාසී ඊළඟට දංස මකත වාතාව සිරින් සබ සම්පස්සෙහි රුප්පති එතොට මේ මඳුරු ඊළඟට මැස්වාදී දේවල් නිසා සතා සර්පය නිසා මේක ඉක්මනින්ම වෙනස් වෙනවා එතට මේක සීතලමුත් නැති කරන්න පුළුව වැඩි සීතලක්කවත් කරන්නේ රූප නිකම්ම පවත්වන්න බැරු නැතිවලයන එනි සතම පිතින් පුළුවන්තන සීතාපුගමන් රස්නේ කොහමරි ඇති කර මේක පාතනක සීත වැඩුණත් මේකට පවත්වන්න බැතර ඉක්මනින්ම සීතලින් විනාශ වෙන එකක් මේක ඊළඟට උණුසුමත්තේ උණුසුමාවත්තේ විනාශ වෙනවා දැන් මේ රටවල සමහර පළාත්වල වතුර නැති වෙච්ච ගමන් සමහරට පැය දෙක විනාඩි 5න් 10මුත් මැරෙන්න පුළුවන් ඒ මොකද උෂ්ණත්වය වැඩි වුණොත් ඒත් මේක රූපය පවත්වන්න බෑ ඊළඟට පිපාසය බඩගින්නවත් එහෙමයි දවස් දෙක තුන සමහරට නොකානොබී වතුර පොදක් කරන්න හිටියොත් මේක පවත්වන්න බෑ ඊළඟට මැස්සන්ගේ මදුරුවන්ගෙන් ඒ වගේ සතා සර්පයන්ගේ මේක ඉක්මනින්ම වෙනස් වෙලා මදුරෙකුට පුළුවන් ඊළඟ දවසේ වෙනකොට මරලා දාන්න පුළුවන් ඒ තරම් ඉක්මනින්ම වෙනස් වෙනවා කියන එක හින්දා තමයි රූප කියලා කියන්නේ ඒක පෙනුගුලියක් වගේ සමහරට පේන පින්ඩූපමාන රූපං කියලා රූපේ නිකන් පෙනුගුලියක් වගේ හයිය නැහැ මේක පෙනුගුලිය මහා දැවැන්ත විදිහට පෙවුනට කිසිම හයියක් නැහැ කොයි වෙලේ දිය වෙද්ද නවුවක් පැටුච්ච එකන් අර පෙනුගුලිය ඉක්මනින්ම දිය වෙලා යනවා ඒ වගේ තමයි අපිට කායික වශයෙන් ලොකු ජවයකුත් පේනවා ලොකු ඇඟකුත් අපිට තියෙන හැම පැත්තම නමුත් මේක එච්චර බලයක් අපිට පෙවුනට හැබැයි ඉතින් පොඩි දෙයින් වෙනස් කරන්න පුළුවන් සීතලෙන් පුළුවන් අපිව වෙනස් කරලා දාන්න. ඉතින් ඒ නිසා මේ ඉක්මනින්ම වෙනස් වෙනවා කියන අර්ථයෙන් තමයි රූප කියන නම ලැබිලා තියෙන එක. රුප්පතීතිකෝ භික්ඛවේ රූපං කෝප්පය වෙනවා අර කම්පණය වෙනවා කියන වගේ අර්ථ තියෙන. මේක සීතල කාපුවම මේක විනාශ වෙලා යනවා. අර තියෙන පන හයිය සත්‍ය මොකද වෙන්නේ? ඔක්කොම නැති වෙලා යනවා. ඒ රස්නයක් આવත් ඒත් එහෙමයි. අද නිකන් හරිය මේ ඇඟට හරිම තේට්ටු එයි කියලා හරි රස්නේ යද නේද? ඒත් රස්නේ ආපුවම අර තිබුණු ජවයේ සත්‍ය නිකම්ම පිළිහිලා යනවා. නිකන් ඉතින් වැඩි වුණොත් ඒ මොකද වෙන්නේ? පවත්තන්න සමහරට බැරි තත්ත්වයක් වෙනවා. ඊළඟට බඩගින්නත් එහෙමයි නේ. දවස් දෙක තුන නොකා හිටියොත් එහෙම බොහොම නැගිට ගන්නත් බෑ. ඇලි මෙලි වෙලා නැදිලා පෙදලා ගිහලා අපි අනු මොකද කිරෙවත් අනේ දවස් දෙක තුනකින්ම කෑවෙන්නේ. එතකොට ආහාරයට පුළුවන් මේක තියෙන හයිය හත්තිය ලස්සන ඔක්කොම නැති කරලා දාන්න. ප්‍රසන්න භාවය ඊළඟ දවස් දෙක තුන එනකොට නැති කරලා දාන්න පුළුවන්. ඊළඟට පිපාසය ඒ වගේම ඊළඟට මැසි මදුරු ආදී සත්තුන්ට පුළුවන්.
ඒ නිසා මේ රූපය කියන එකේ අර්ථය අපි හොඳට සිහිය තියෙනවා. ඒතර රූපය කියනකොට අපිට අර්ථය වෙන්න ඕනේ මොකද්ද? රූපය කියන්නේ ඉක්මනින්ම වෙනස් වෙන එකක්. හරියට උපමා කරොත් මොකක් වගේද? පෙන පිටක් වගේ. ඒකයි පේන පිඬු උපම රූපං කියන්නේ. ඒක රූපේ අපි කියනකොටම අපිට උපමා වශයෙන් ඉන්න ඕනේ නිකන් කොහොමද? පෙන ගොඩක් වගේ. කිසි හයියක් නැහැ, හත්තියක් බලයක් නැති එකක්. ඒකයි. ඒතකොට ඉක්මනින්ම වෙනස් වෙනවා. ඒකයි. ඉතින් ආන්නේ අර්ථය කියන එක හොඳට සිහිය තියෙන්න ඕනේ. ඉතින් මේවා අපි සිහි කරලාම මේ අර්ථය අපේ හිතට ගන්න ඕනේ. ඒතකොට තමයි මේක යථා ස්වභාවය අපිට දැක ගන්න පුළුවන් වෙන්නේ. ඉතින් ඒකයි බුදුරජාණන් වහන්සේ මේවා අර්ථ අපිට දේශනා කරන්නේ. ඒතර අපිට මහා ගොඩක් දේවල් රූපේ පිළිබඳව ගොඩාක් ඉගෙන ගන්න ඕනේ නැහැ. අපිට මේ අර්ථ වශයෙන් හොඳට දැනගන්න. රූපේ කියනකොට අපේ සිහියෙන් ඉන්න ඕනේ. මේ සීතලෙන් උණුසුමෙන් වෙනස් වෙන එකක් රූපේ කියන්නේ. එතකොට සකස් වෙලා තියෙන මොකද? සතර මහා ධාතුන්ගෙන්. පවතින්නේ මොනවයින්දද? ආහාර නිසා. ඒකයි. එතකොට නිතරම පවතින්නේ මේක ආහාර දුන්නොත්. ආහාර තියෙන තාක්කල් මේක පවතිනවා. ආහාර තියෙන තාක් මේකෙන් ක්‍රියාකාරකම් කරන්න පුළුවන්. ආහාර තියෙනකම් මේකෙන් දේවල් රූපෙන් හඳුනා ගන්න පුළුවන්. ඒ ආහාර තිබුණොත් තිබලයි. අර කබලින්කාර ආහාර, පස් ආහාර, මනෝ සංචේතන, විඥාන. සතර ආකාර ආහාර නිසා තමයි රූපේ ක්‍රියාත්මක වෙන්න පුළුවන්. කනබන ආහාර දෙන තාක්කල් සත්‍ය, ඡවය තියෙනවා. ලස්සන හැඩය ඔක්කොම තියෙනවා. ඒ කබලින්කාර ආහාර දෙන තාක්කල් තමයි ඒක තියෙන්නේ. ඒ වගේ මේකයෙන් අපි දේවල් විඳිනවා, හඳුනා ගන්නවා, ක්‍රියාත්මක කරනවා, එහෙට මෙහෙට යනවා නේද? කයින් දැන ගන්නවා දේවල් රූපේ හරහා. එතකොට ඒ දැනගන්නේ මොකද? විඥානය සකස් වෙනවා. ස්පර්ශ වුණොත් චේතන මේ ඊළඟට මනෝ සංචේතන හටගත්තා. ඒතර තමයි ක්‍රියාකාරකම් කරන්න පුළුවන්. මේ විදිහට මෙන්න මේ රූපේ කියන එකේ ස්වභාවයන් අපි හඳුනා ගන්න ඕනේ. එතකොට අර අර්ථ වශයෙන් රූපේ කියන්නේ මොකද්ද? ඉක්මනින්ම වෙනස් වෙනවා. රූපපති කියන්නේ එක වෙනස් වෙන කාර්යයටපත් වෙනවා. ඒකයි. ඒ වෙන්නේ මොකෙන්ද? සීතලෙන් උණුසුමෙන් විපාසයෙන් බඩගින්නේ මැසි මඳුරන්ගෙන් වෙනස් වෙනවා. එතකොට සකස් වෙලා තියෙන්නේ මොකෙන්ද? සතර මහා ධාතු. එදා කිව්වේ එක චත්තාරෝච මහා භූතා භූතාන තත්තාරෝච මහා භූතාන උපාදාය රූප. සතර මහා ධාතුත් එම නිසා හටගත්ත දේවල් නිසා තමයි මේ රූපය කියන එක හැදිලා තියෙන්නේ. මේකේ රූපේ කොටස් කරන්න ගියොත් තියෙන්නේ මොකද? පඨවි ධාතුව තියෙනවා, ආපෝ ධාතුව තියෙනවා, තේජෝ ධාතුව තියෙනවා, වායු ධාතුව. ඒතර පවතිනවා මේ රූපේ ආහාර නිසා. ආහාර නිසා තමයි මේක නොමැරි නොනැසි දිගට ක්‍රියාත්මක වෙන්නේ. ඒක තව හේතුවක් නිසා. ඒක නැතුණොත් පවතින්නේ නැහැ. එතකොට අන්නේ රූපේ තමයි අපි සාංශාරික වශයෙන් මේ හේතුවකින් සකස් වෙලා පවතින මේක අපිට මම මගේ මට අයිති කියන දැක්ම ඇති කරගෙන අපි යනවා. ඒ නිසා රූපය බුදුරජාණන් වහන්සේ අවබෝධ කරගත යුතු දෙයක් නිසා තමයි අපිට මේක අර්ථ වශයෙන් දේශනා කළා තියෙන්නේ. ඒ නිසා අපිට හොඳට ඒ අර්ථ එන්න ඕනේ. රූපය කියනකොට ඒ වගේ අර්ථය වෙන්න ඕනේ. රූපේ සකස් වෙන්නේ මොනවෙන්ද කියන එක අපි හොඳට එන්න පවතින්නේ මොකක් නිසාද කියන එක අපිට ඒ අර්ථ වශයෙන් එන්න ඕනේ. ඊළඟට බුදුරජාණන් වහන්සේ කිංචි භික්ඛවේ වේදනං වදිත. ඇයි මේ වේදනාව කියලා කියන්නේ කියලා. මොන අර්ථයෙන්ද වේදනාව කියන්නේ? ඒතර කියනවා වේදේති ිතකෝ භික්ඛවේ තස්මා වේදනාති උච්චති. විඳිනවා කියන අර්ථයෙන් තමයි වේදනාව කියන්නේ. වේදනාව කියන්නේ විඳිනවා කියන අර්ථය. ඒතර කියනවා කිංචි වේදේති මොකද්ද විඳින්නේ? සුඛම්පි වේදේති සැප විඳිනවා. ඊළඟට දුක්ඛම්පි වේදේති දුක් විඳිනවා. අදුක්ඛ සුඛම්පි වේදේති සැප දුක් මිශ්‍ර ස්වභාවයක් විඳිනවා. ඒතර විඳිනවා කියන අර්ථයෙන් තමයි වේදනාව කියලා කියන්නේ. ඒක විඳිනවා කියන අර්ථයෙන්. ඒතර වේදනාව උපමාවක් හැටියට දේශනා කරනවා හරියට දිය බුබුලක් වගේ. ඒ දිය බුබුල වතුරට දිය බුබුල හැට ගන්නවා නැති වෙනවා වගේ තමයි වේදනාව කියන්නේ. දාර්ශනිකව හට ගන්නවා නැති වෙලා යනවා. ඒතර විඳිනවා කියන අර්ථය තමයි වේදනාව තියෙන්නේ. ඒතර වේදනාව සකස් වෙන්නේ මොකෙන්ද? ස්පර්ශය හටගත්තොත් තමයි වේදනාව හටගන්නේ. ඒතර ස්පර්ශය තියෙන තාක්කල් වේදනාවක් තියෙන, ස්පර්ශය නැතුනොත් නැති වෙලා යනවා. ඒ නිසා වේදනාව පිළිබඳව අපිට වේදනාව කියනකොට අර්ථ වශයෙන් උත් අපේ හිතට එන්න ඕනේ විඳිනවා කියන එකයි මේ මොනවද විඳින්නේ? සැප දුක් උපේක්ඛා. ඒතර වේදනාව හටගන්නේ මොකෙන්ද කිව්වොත් අපිට 100ට එන්න ඕනේ මොකෙන්ද? ස්පර්ශය හට ගැනීමෙන් වේදනාව හට ගන්නවා, ස්පර්ශ නැතිවීමෙන් නැතිනවා. ඔයගේ අර කෙටි අර්ථය අපිට හොඳට සිහිය පිහිටලා තියෙන්න ඕනේ. අපිට වේදනාව කියනකොට අර්ථය සිහි වෙන්න ඕනේ. වේදනාව කියනකොට සංස්කාරයක් හටගන්න මොකෙන්ද හටගත්තේ කියන එක අපි ඉක්මනින්ම හිතට
අනසී වෙල්ලෝ එතකට තමයි මේක අවබෝධ කරගන්න හැකියාව තියන්නේ අර්ථ වශයෙන් අපිට හොඳට වැටහෙන්ගුණේ අර්ථ අපි හොඳට දැනකත් හම තමාර මේක වටහාගන්න තේරුම් ගන්න පුළුවන් එකයි. එත උපමා වසයෙන් අපිට නිතර වේදනාව කියනකොටම වේදනාව හරියට දියබුබුලක් වගේ දියබුබුලු දහස් ගණන් හටගන්නවා හටගන්න දියබුබුලු ඒ මොහොතමක දෙන්නේ නිරුද්ධ වෙලා නැතින මේ වේදනාවත් ඒ වගේ. ඉළඟට බුදුරජාණන් වහන්සේ සංඥාව තෝරනවා. කිංචි භික්කවේ සංඥං වදේත ඇයි මහනනීමේ සංඥාව කියලා කියන්න. මොකටද මන අර්ථයකින්ද සංඥාව කියලා කියන්නේ. එතර කියෙන සංජානාතීතිකෝ භික්කවේ තස්මා සංඥාත හඳුනගන්නවා කියන අර්ථයෙන් තමයි සංඥාව දෙවල් හඳුනගන්නවා. වෙන්වෙන් වසයෙන් අපි හඳුනගන්න එත හඳුන ගැනීම කියන එක තමයි මේ සංඥාව කියලා කියන්නේ එකයි. එත මොනවද හඳුනගන්න අපි නිල් කියල හඳුනගන්න ඉළඟට රතු කියලා හඳුනගන්න ඊළඟට කහපාට ඒ වගේ එක සුදු පාට මේ විදිට අපි මේ පාට ලක් වසයෙන් දේවල් හඳුනගන්න එක තමයි සංඥාව ස්වභාවය දේවල් වෙන්වෙන් වසයෙන් සංඥාවෙන් තමයි හඳුනගන්න එත එක තමයි සංඥාව කියන එක ආර්ථය එත සංඥාව හරිට මොක් වගේද මිනිගුවක් වගේ කිනවා වතුර නැති තැන වතුර පේනවා වගේ සංඥාව ස්වභාවය ඒකයි එතොට අර නිල් පාට ආදී තියෙනවයි අපිට වැදියට හඳුනගන්න නැතු අපි නිතරමකද නේවැන් සකස් වෙච්ච දෙයක් අපි නොය නම් ගන්න නම් ගොද්දාගෙන හඳුනගන්න ඒක තියෙන වැඩුවත්ම නොද නිල් පාට රතු පාට ආදී ලස්සන ටිකත් තමයි තියෙන් නමුත් අපි ඒකට සංඥාවමකද කරන්න විවිධ විදිටේවා හඳුනගන්න ඊළඟට තෝරනවා කිංචි සංකාර වදේත මහනමකදම සංස්කාර කියන්න එතොට ඒකත් තෝරනවා සංකතන් අභිසංකරොන්තීති සංකාරා කියන සංකාර කියනමකද සකස් වෙච්චි දෙයක්ත්තුලින් ආයම සකස් කර එකයි සංකාර කියන්නේ සංකතන් අභිසංකරෝති එකයි සකස් වෙච්චි දෙයක්ත්තුලින් ආයමත් සකස් කරනවා ඒකරතමයි සංකාර කියලා කියන්න එතට සංකාර කියනකොට අපිට හොඳට සියටම සංකාර කියන සකස් වෙච්චි දෙයක්ත්තුලින් ආයමත් සකස් කරනවා එකතම සංකාර කියන්නේ එක. එතොට තස්මා සංකාර කිංචි සංකතන්ග මොනවද මේ සකස් කරන්න සකස් වෙච්චි දෙයක්තුරින් ආයමත් මොනවද සකස් කරන්න. එතර කියන රූපන් රූපත්තාය සංකතන් අභි සංකරුන් තීති සංකාර. ද රූපය ගැනමකක්ද සංකාරය. රූපය කියන්නේ සංකාර. ආනේ රූපය අත්තුරින් ආයමත්මකක්ද වෙන්නේ. රූපයක්ම හදලා දෙනවා. රූපය ආරූපය සකස් කළ දෙන ඒ තිනිසා තමයි සංකාරකෙන් දැම මේ රූපයට කියන රූපන් අභිනන්දති අභිවදති අජෝ සාහිතිත්තති මේ රූපයේ අපි සතුටු වෙනවනම් මේක ගුණ කියනවන වර්ණා කරනවන මේකට හිත බැහැගන්නවන මොකද වෙන්නේ යාරූපයේ නන්දී රූපයට ඇතිවුණු කැමැත්ත තදු පාදාන එකමක දුපාදාන උපාදාන පච්චය බහු බවපච්චය ජාති ජාතිකනම ඉපදු නමනොද කන්දාන පාතු භාවිස්කන්ද පනුනද රූප වේදනා සංඥා සංකාර එත මොකක්ව අරහදුන්නේ අර රූපය අභිනන්දනාග්‍රක අභිනන්දති අභිවදති අජ්‍යත රූපය පිළිබඳ සතුරුුණ ගුණ කිව වර්ණා කර ඒකත් එක සකස් වුන තන්නාව කියලක කැමැත්ත එත අපි දන්න පුනර්භාව ඇති කරලා දෙන්නමගෙන්ද තන්නාව යායන් තන්නා පෝනෝ භාවිකා තන්නාවේ නිතරම කරන්න පුනර්භාව ඇති කරලද එතර රූපයට අපි ඇලුම් කරපුතා කරනකොට මොකද වෙන්නේ ආය සකස් කිරීමත්තමයි වෙන් එතර සකස් කරන්නේ මොකක්ද තවත් රූපය ඒක රූපන් රූපත්තාය අභිසංකරුන්තීති සංකාර තිව හොඳට සිහිටෙන් නොට සංකාර කියනකොට නොන රූපයෙන් රූපය හැතල දෙනවා ඒක තමයි සංකාර කියල කියන්නේ එක කෙටි අර්ථය ගත්ත සකස් වෙච්චි දෙයක් තුළින් ආයම සකස් වෙන එත සකස් වෙච්චම නොදක අපට ඉන්නොල් මොනවද රූපය කියන සංස්කාරයක් වේදනාව කියන්නේ සංකාරයක් සංඥාව කියන්නේ සංකාර සංකාර කියන්නේ සංකාරයක් විඤ්ඥානය කියන්නේ සංකාරයක් එතට පංචපාදානස්කන්ද කියන්නේ සංකාරයක් ආයතන කියන්නේ සංකාරයක් ඒක ඒඔක්කොම සංකාර ඒකයි එතට ඔක්කෝම හැම දෙයම් එක වචනින් කියන්න පුළ සංකාර එත ලෝක එකක් විතරක් නෑ සංකාරනු මොකක්දේ නිවන ඒකටගෙන අසංකත ධාතු ඒකයි රහතන් වහන්සේලාගේ හිත ගැන කියන්න පුළුව ඒකට තම විසංකාර ගතන් චිත්තන් තන්නානම්
කය මජ්ජක තණ්හාව ශේවීමත් එක රහතන් වහන්සේලාගේ විඤ්ඥානය තුළ මොකද වෙන්නේ සකස් කිරිල්ලක් වෙන්නේ නැවි සංකාර වෙනවා එක විසංකාර ගතන් චිත්තන් තන්නානන් කය මජ්ජකා කළ රහතන් වහන්සල ගැන කියනවා එතට තන්නාවතියන හැම හිතකින් මොකද වෙන්නේ සකස් වෙනවා ඒකයි එතොට මේ සංකාර කියල කියන්නේ තොට සකස් වෙච්චි දේවල් තුළ සකස් වෙනවා එක සංකතන් අභි සංකරුන් තීති සංකාර එදරගෙන රූපං රූපත්හයි රූපේ රූපයස් පිණිස සකස් වෙනවා එනිසා සංකාරගෙනවා වේදනා වේදනත්ත වේදනාව විදීම් සකස් කරලතින සංඥා සංඥත්තායි සංඥාවෙන් ආය සංඥා පිණිස සකස් වෙනවා එනිසා සංකාරකිනවා ඊළඟට සංකාරය සංකාරත සංකාරතුරින් ආයම සංස්කාර සකස් වෙනවා සං අභි සංකරුන්ති ති නැව සකස් කරනවා කියනකයි සංකාර කියල කියන්න ඊළඟට විඤ්ඥාන විඤ්ඥානත්තාය අභි සංකතන් අභි සංකරුන්ති ආයමත් විඤ්ඥානයෙන් ගත කර නාය විඤ්ඥානයක් අභි සංස්කරණය කර නැවත සකස් කරන අපි කියන්න පාලින් නැවත කියනක නැවත සකස්වීමක් වෙන විඤ්ඥානය මොක කරොද්ද අභි නන්දනා කරු සතුරින් භාරගතු රහතන් වහන්සේලාගේ විඤ්ඥානයෙන් අය සකස්වෙන් නැත්තේයි රහතන් වහන්සේලා විඤ්ඥානයට බැදිලා නෑ ඒ විඤ්ඥානය සම්පූර්ණමකද කරලකින් විඤ්ඥානයට තියෙන ආසාාව නැති කරලා තිය විඤ්ඥානය නිරුද්ධ කරන්න විඤ්ඥානයට ඇතියෙන කැමැත්ත තමයි නිරුද්ධ කරන්න එතොට එතට සකස් වෙච්චි දේවල් තුළ නැවත සකස් කරනවා කියන කරතා මේ සංකාර කියන්න එතොට සකස් වෙච්චි දේවල්ලටත් අපි සංකාර කියනවා එතොට යම් මොහොතක දෙයක් සකස් වෙනවනම් ඒ සකස් වෙන එකටත් කියනවා සංස්කාර කියලා අතීතයේ දේවල් උපකාරණවනම් තව දෙයක් සකසන ඒවටත් අපි සංකාර කියනවා ඒක එක තැන්ව සමල්ලට සංකාර විවිධ දිර්තියනේ සමාල්ලාටකෙන ඔන්න පුඤ්ඥාපි සංකාර කියන අපුඤ්ඥාපි සංකාර කියන අනින්ජාපි සංකාර කියන සමහර ක්‍රියාවතුලින් පිනස් සකස් වෙන එතුර කියන එකට පුඤ්ඥාපි සංකාර සමහරතුලින් පව කියන එක සකස් වෙන එතුර කියන අපුඤ්ඥය ඔක්කම සංකාර පින කියන්නේ සංකාරයක් එනිසා ඒක පිනේ තියෙනම ගත් උපාදෝ පඥ්ඥායති ඔය උපඥ්ඥායති හට ගැනීමත් නැතිීම පින කියන එක ඒක ඒව නිත්‍ය ධර්ම නෙවේ පවුනත් ඒමයි උපාද පඥ්ඥායති ඔය පඥ්ඥායති ඒව සංස්කාර ඊළඟට ආනින් ජාපි සංකාර කියලා තියෙන එක පොඩි තියන එහෙම ඉක්මනින්ම නිකන් හෙල්ලනේවහෙම නෙවේ එනිසා එකට කියර ආනින් ජාපි සංකාර ඒවම නොද ජාන තුළ ලැබෙන සකස්වීම ජන තුළ සකස්වීමත් තින එතුර ගිල් ලොපදින බ්‍රහ්ම ලෝකුල ඒවනිකන් හෙල්ලි ලහෙමයන්නේ නැහැ දෙ රූපයක් අපිතක කරන මන යෝක කොල්ලට හෙල්ලිලන්න පුළුවන් එනිසා ඒ සංස්කාර පොඩ්ඩක් පිනත්තම ඒවනට ඒකර ඉක්මනින් විනස්සෙන්න්න පුළුවන් හැබැයි අර බ්‍රහ්ම තලවල ගී ලැබිදුනම් පස එහෙම හොල්ලන්න ඒ අවශ්‍ය තියනකං ඒ ස්තීරුවම ඒ කාලය තුළ ඉන්න එනි සතම ආනෙන්ජ කියලකැන හොල්ලන්න බැරි සංස්කාරයනවා නමුත් ඒකෙත් සංස්කාරයන්නේ සමගදන්නේ සමාරුතින් බලය තියන තාක ලබිය මිනිිය තාම හොල්ලන්න බෑ මොක හොඳ අත්තක එල්ලයින්න නේද එනි අපිකන මිනිිය හොල්ලන්න බැයිවගේ තමයි ඒවගේ සංස්කාරයෙන් කාටවත් එම ලේසියෙන් හොල්ලන්ට එයාටවත් හොල්ලගන්න බෑ එනිසා ඒ කාලයේ තින තාකල් ඒ ආශ තියනකන් ඒකයි සමාන්ලට කල්පය එක දෙකනුවේ කල්ප 40-50 බ්‍රහ්ම තලවලතම් ආශ තියෙනවා එතොට රූප බ්‍රහ්ම ලෝක අරූප බ්‍රහ්ම ලෝක ඔයකොම කැන ආනින්ජාබී සංකාර කියල කියනවා ඒ ඔක්කො මොනවද සකස්වීම් ඒකයි ඒ සංස්කාරය වත ඒගෙත් තියෙනවා අර ලක්ෂණ තින සංකත ලක්න තින උපාදු පඥ්ඥායිති වයෝ පඥ්ඥාති නකට තිරත්තන්නේ තත්තන් පඥ්ඥායිති ඒකයි ඉළඟට අපි කයින් ක්‍රියාකාරකන් කරනවා වචනෙන් ක්‍යාකාරකම් මනසින් කියකන එතොට සංස්කාර කරනේ කාය සංකාරකින වචී සංකාර මනෝ සංකාර එතට තව දේවල් පවතින් උපකාර වෙනවා එතොට සංස්කාරක ද මේ කයි පවතින් උපකාරයක් ආශවාස පාද එක ආශවාස පාස්වාද සංකාර හැට කතා කරන එන විඤ්ඥානය නොකද අපිට කතා කරන්න උපකාර වෙනවා ධර්මතා ඒකත අපි කතා කරන්න මොනද විතක්ක විචාරයවලකම කද වචී සංකාර කියන අප ගැන කල්පනා කරනවා එන්න ඇන නේද එත විතරක කරලතම මේ උත්සාහ කරන මතක් කරනනේ
මම කල්පනා කරනවා එන්නේ මේ දිය අග තියෙනවා කියලා කියනවා නේද? ඒතර විතර්ක ਵਿਚාර වෙනකම් වචන පිට කරන්න බෑ. ඒතයි විතක්කත්වා ਵਿਚාරිත්වා වාචම් බින්දති කියන වචන ඒ බින්දන. ඒකත් ඒක සකස් වීම. ඒක. වචන කතා කරනවා කියන්නේ මේ මොකද්ද? ඒක සකස් වීම. ඒකයි. ඊළඟට සිත කියන්නේ තවත් දෙයකින් සකස් වෙන දෙයක්. විඥානය කියන්නේ එතනම තවත් දෙයකින් සකස්. ඒකට කියනවා මොකද්ද? චිත්ත සංකාර. මොකක්ද චිත්ත සංකාර කියන්නේ? සංඥා සහ වේදනා. එතකොට සිතක් සකස් වෙන්නේ සංඥා සහ වේදනා. සංඥා වේදනා නැති වුණොත් සිතක් කියලා කතා කරන්න දෙයක් නැහැ. එතකොට සිත කියලා සකස් වීමක් ඒක. අර පහන සිල වගේ. පහන සිල කියන්නේ සකස් වෙන එක. මොකක් නිසාද? වැඩි තෙලුව නිසා. ඒ වගේ දැන් මේ අපි විඥානය කියලා යමක් වුණොත් ඒක විඳින දෙයක් ගැන තමයි දැනගන්නේ. ඊළඟට හඳුනාගත්ත දෙයක් තමයි අපි දැනගන්නේ. අර කියනවා සමහර තැන් යම් වේදේති යමක් විඳීද තන් සංජානාති එක තමයි අපි හඳුනා ගන්නේ. යම් සංජානාති යමක් හඳුනාගන්නේ තන් විජානාති එක තමයි දැනගන්නේ. ඒකයි. එතකොට මේ සංඥා වේදනා ඒකට කියන නමක් තමයි මොකද්ද? චිත්ත සංඛාර. එතකොට සංඥා වේදනා තුල තමයි සිත සකස් වෙන්නේ. දැන් රහතන් වහන්සේලා නිරෝධ සමාපත්තියට සමවදින. එතකොට උන්වහන්සේලාට කිසිම අර මලමිනියක් වගේ උපමා කරන්නේ නේද? මලමිනියේ ක්‍රියාකාර කරන්නේ වගේ දැන් ඔන්න රහතන් වහන්සේගේ ක්‍රියාකාර කරන්නේ. එතකොට නැති කරන්නේ මොකද්ද? සංඥා වේද ඊට නිරෝධ සමාපatti. සංඥාවත් වේදනාවත් තමයි නිරුද්ධ කරන්නේ. එතකොට දැන් චිත්ත නිරෝධය විඥාන නිරුද්ධ කරනවා මොකද කියනවද එතන? නැහැ. එතකොට අපි හැමෝත් දැන් සංඥා වේදනා නිරුද්ධද හිතර මොකද උනේ කියලා හැමෝත් එහෙම. එතකොට හිත විඥානය කියන්නේ සංස්කාරය. එතකොට විඥානය සකස් වෙන හේතු නැතුනොත් මොකද වෙන්නේ? ඉතින් ඒක කොහොමද නැති වෙනවා. ඒකයි. ඒ නිසා විඥානයේ සංස්කාරය සකස් වෙච්ච. ඒ සකස් වෙන්නේ මොකෙන්ද නිතරම? සංඥා සහ වේදනා තුලින්. එතකොට වචන සකස් වීමක්. ඒ සකස් වෙන්නේ මොකද්ද? විතක්ක විචාර. එතකොට කය සකස් වෙලා පවතින එක මොකක්ද? ආස්වාස ප්‍රස්වාස. ඒකයි ආයුස්මාච විඥානං කියන්නේ යදා කායං ජහන්ති මං ආයුෂත් උස්නත් කියොත් එහෙම විඥානයත් පහ වුණොත් අන්න මේ කයේ ක්‍රියාකාරීත්වය ඉවරයි. කය සකස් වීමකුත් වෙන්නේ නැහැ. ඒ නිසා අපි කියන උඹලට මේ වගේ හුස්ම ටික යනකම් තමයි මේ ඔක්කොම බලාගෙන ඉන්නේ නේද? ඒතර හුස්මේ ක්‍රියාකාරීත්වය නිසා තමයි කයේ ක්‍රියාකාරී ස්වභාවය තියෙන්නේ. හුස්ම නැති වුණොත් ඒ නිසා තමයි හුස්ම අපි ඊට පස්සේ මොකද වෙන්නේ? හරියට වැඩ කරන්නේ නැත්නම් ආයෙ හුස්ම දෙනවා මැෂින් හරහාට නේද? එතකොට මැෂින් එකේ හුස්ම දෙනකොටත් මේක වැඩ කරනවා. මේක. එතකොට ඒ මොකද අර කය පවතින උපකාරකයක්. ඒකට සංස්කාරයක් කියලා කියන්නේ. ඒ නිසා දැන් සමහර අයට හරි පැටලෙන්නේ නේද? ඉතින් මේක අපි ගන්නකොට මොකද්ද මේ සංස්කාර කියන්නේ තවත් දෙයකට සකස් වෙන හින්දා හැම දෙයකම සංස්කාර කියන්නේ ඒකයි. ඒ නිසා දැන් කයෙන් දෙයක් අපි කතා කරනකොට අර චේතනාවට අනුරූපව මොකද වෙන්නේ? සකස් වෙන. ඒකට තමයි අපි කාය සංකාර කියලා කියනවා. ඒ කාය සංකාර පින් වෙන්නත් පුළුවන්, පව් වෙන්නත් පුළුවන්. මේ අප පින් පව් වලට වැටෙන්න පුළුවන්. ඊළඟට වචනෙන් කතා කරන ඒවත් එහෙමයි. මනසින් දේවල් කරන ඒ පුඤ්ඤාභි සංකාර වෙන්නත් පුළුවන්, අපුඤ්ඤාභි වෙන්නත් පුළුවන්, ආනිඤ්ඤාභි සංකාර වෙන්න පුළුවන්. ඒක. එතකොට ඒ හැම එකක්ම හැබැයි මොනවද? සංකාර. ඒ ඔක්කොම සකස් වෙන. ඔක්කොගෙම තියෙන්නේ මොකද්ද? ලක්ෂණ සංකාරලත උපාද උපඤ්ඤායති ඔය උපඤ්ඤායති. ඒකයි. එතකොට ලෝක එකයි නැත්තේ ඒ තමයි නිර්වාණය විතරයි අසංකෘත වෙන්නේ. දැන් අපි භාවනා කරනවා ආර්ය ශ්‍රාංග මාර්ග මොනවද ඔක්කොම? ඒවත් සංස්කාර. ඒකයි. ඒවත් ඔක්කොම සංස්කාර. එතනක් තියෙන්නේ මොනවද? අපි මේ භාවනා කරනවා කිව්වොත් එතනත් රූප වේදනා සංඥා සංකාර තමයි. අපි පෙර ජීවිතේ දැකලා මට හරිය කලකිරීමක් ඇති වුණා. මම රූපේ නිවාසානුස්මතිය ඇති වෙලා විඳ එපා වුණා මට මොනවද? ඒ සංස්කාර. ඒකයි. එතකොට ඒකම අපිට ආවෝදයක් ඇතිවෙන. ඒකත් මොකද්ද? ඒකත් සංස්කාරය. ඒකත් සකස් වීම. ඒකයි. ඒ නිසා ආර්ය ශ්‍රාංග මාර්ගයත් අහන සංකතද අසංකත. ඒතර ආර්ය ශ්‍රාංග මාර්ගය කියන්නේ සංස්කත. ඒක සකස් වෙන ස්වභාවය. මේකයි. ඉතින් මේ විදිහට මේ සංඛාර කියලා කියන්නේ එතකොට අර ගොඩාක් තැන්වල දින නමුත් ගත්තොත් මොකද තියෙන්නේ?
ඒක අර්ථ ඔක්කොම සකස් වීම. ඒක හැබැයි සකස් වෙන හැම දෙයක් තුළ මායම කද වෙන්නේ තවත් සකස් වීමක් තියෙනවා. ඒක සංකතං අபிසංකරොන්තු ඉති සංඛාරා. අපි තැනට ඉතින් සුදුසු විදියට දක්ෂ වෙන්න ඕන එක යොදාගන්න. පංච උපාදානස්කන්ධේ සංස්කාර කියනකොට සමහරවිට කියන චේතනා කාය කියලානේ. සමහරවිට සංකාර කියලා තෝරනකොට පෙන්නන්නේ මොනවද? චේතනා 6. මොකද්ද? රූප සංචේතන, ශබ්ද සංචේතන, ගන්ධ සංචේතන, රස සංචේතන, පොට්ටබ්බ සංචේතන, ධම්ම සංචේතන. එතකොට රූපයක් ඇසුරු කරගෙන චේතනා පහළ වුණ ගමන් මොකද වෙන්නේ? සකස් වීම වෙනවා. එතකොට සකස් කරනවා ඉතින් අපි තුනකට බෙදෙනවා පින් හැදෙනවා, පව් හැදෙනවා, ආනන්ද හැදෙනවා කියලා කියන්න පුළුවන්. නේද? නැත්තම් කියන්න පුළුවන් සකස් වුනේ මොකද්ද? ආයෙත් රූපයක් සකස් වුණා. ආයෙත් වේදනාව සකස් වුණා. ආය සංස්කාරය සකස් වුණා. අර කියන චක්කුංච පටිච්ච රූපේ දුප්පච්ච චක්කුං මේ චක්කුම් බික්කේ අජානං අපස්සං යථාබද මේ ඇහැ අවබෝධ නොකරගත්තොත් රූපය අවබෝධ කරගත්තේ නැතුනොත් චක්කු විඥානය අවබෝධ කරගන්න චක්කුස්මින් සාරජ්‍යති ඇහැට ඇලෙනවා රූපෙට ඇලෙනවා චක්කු විඥානයට ඇලෙනවා. එතකොට මේ විදිහට ඇහැට මේ ඇලුනොත් රූපෙට ඇලුනොත් චක්කු විඥානයට ඇතුන එහට නිසා හටගන්න ස්පර්ශයට වේදනාවට මේවට ඇලුනොත් මොකද වෙන්නේ? සාරත්තස්ස සංයුත්තස්ස ආස්වාදානුපස්සති විහෙරතු උප ආයතින් පංච උපාදානස්කන්ධ උපජයංගත. මතු මොකද වෙන්නේ? පංච උපාදානස්කන්ධය තමයි සකස් වෙන්නේ. මේ මොහොතේ කායික මානසික සංතාප හදලා දෙනවා කියනවා. එතකොට අපි ඇහැට ඇලිලා රූපෙට ඇලිලා චක්කු විඥානට ඇලිලා හිටියොත් මේ තුන නිතර මොකද වෙන්නේ? තුනේම ගන් තිබ්බොත් මොකද වෙන්නේ? තුන නිතරම ඇලවෙන ගතියක් තියෙන. ඒක තමයි පස්ස කියන්නේ. පස්ස වුණ ගමන් මොකද වෙන්නේ? පස්සුන ගමන් ආයතන පංච උපාදානස්කන්ධය තමයි වෙන්නේ. ඉතින් පස්ස අපි කියන්නේ පස්සපච්චය වේදනා. යම් වේදේති තං සංජානාති. යම් සංජානාති තං චේතේති. ඒක තමයි චේතනා කරන්නේ. චේතනා කරපු ගමන් මොකද වෙන්නේ? අන්න පංච උපාදානස්කන්ධය සකස් වෙනවා කියලා කියන්නත් පුළුවන්. නැත්නම් පුඤ්ඤාභි සංකාරය සකස් වුණා. නැත්නම් අපුඤ්ඤාභි සංස්කාරය සකස් වුණා. නැත්නම් ආනිඤ්ඤාභි සංකාරය සකස් වුණා. ඒක ඉතින් මේ විදිහට මෙන්න මේ සංඛාර කියන එක අපි ඒ තැන් වලට අපි දැනගන්න ඕනේ. නමුත් හැම එකම අර්ථයේ තියෙන මොකද සංස්කාර කියන්නේ සකස් වෙන ඒවා. ඒත් සකස් වෙච්ච දේවල් වලට අපි සංඛාර කියනවා. සකස් වුණු දේවල් වලට සංස්කාර කියනවා. සකස් වෙන දේවල් වලට සංඛාර. මේ මොහොතේ දෙයක් වෙනකොට ඒකටත් සංස්කාර කියනවා. දැන් මේ මොහොතේ අපි වචන කතා කරනවා මේවා සංස්කාර වෙනවා. මේ මොහොතේ අපි කල්පනා කරනවා. ඒකත් සංඛාර බවට පත් වෙනවා. ඒක මේ මොහොතේ අපි කය හොඳ දෙයක තියාගෙන ඉන්නවා. ඒතර මේක මේ කය මේ මොහොතේ අකුසලයක් සකස් කරන්නේ නැහැ. පිනකට දැන් කය උපකාරයක් කරනවා. ඒක කයින් උපකාරයක් කරනවා. ඒක ඉතින් ඒවට ඔක්කොම මේක කාය සංඛාර, වචී සංඛාර, මනෝ සංඛාර කියනවා. ඉතින් මේ විදිහට ඒතකොට සංස්කාර කියන්නේ සකස් වෙනවා කියන අර්ථයෙන් සකස් වෙච්ච දේවල් තුලින් ආයමත් සකස් කරන එකයි සංකතං අபிසංකරොන්ති इति සංකාරය. ඒක හොඳට සීකල හොඳට 100ට එන්න ඕනේ. සංස්කාර කියනකොට වෙන. නැත්තම් මොකද වෙන්නේ? අපේ සිහිය නැතුණු ගමන් අපේ උතුල ශ්‍රද්ධාව පිටිය නැතුණු මොකද වෙන්නේ? ඉතින් එක එක්කෙනා එක එක තැන් වල ගිහිල්ලා නේද? මායින් කනුව ගලවලා මේව කරනවා වගේ වෙනවා. ඉතින් අපි මේක පිළිබඳව හොඳ ශ්‍රද්ධාවක් පිටව ගන්න. දැන් මේක බුදුරජාණන් වහන්සේගේ අර්ථ විවරණය. අපි මේක පිළිගන්න ඕනේ. සංස්කාර කියන්නේ මේකයි කියන්නේ. ශ්‍රද්ධාව තියෙන්න ඕනේ. සිහිය තියෙන්න ඕනේ, නුවණ තියෙන්න ඕනේ. ඒතර තමයි කාට මේක තාප්පයක් වගේ වෙන්න ඕනේ. අපි මෙතන හොඳට ප්‍රඥාව පිහිටව ගන්න. මේක තාප්පයක් වගේ. කාටවත් මේක ආක්‍රමණය කරන්න බෑ. ඒක සංස්කාර කියන එකේ අර්ථය, වේදනාව කියන එකේ අර්ථය, සංඥාව කියන එකේ අර්ථය කාටවත් එහෙම වෙනස් කරන්න බෑ. ඒතර ඒකයි බුදුරජාණන් වහන්සේ මේ කෙටි විදිහටම අර්ථ දීලා තියෙනවා. මේ මහා ගොඩක් විස්තර කරන්නේ නේද? මහා ගොඩක් කියන්නේ නෑ, කෙටියෙන් අර්ථ දෙනවා, පෙන්නනවා. ඒකයි. එතකොට සංඛාර කියන්නේ මේකයි කියලා. ඊළඟට මොකද විඥාන. එතන කියනවා කිංචි බික්කේ විඥාන. ඒ විඥානය කියලා කියන්නේ. එතන කියනවා විජානාතිතිකෝ බික්කවේ තස්මා විඥානන්ති විච්ඡති. දැනගන්නවා කියන අර්ථයෙන් තමයි විඥානය කියන්නේ. කෙටියෙන් විඥාන කියන එකේ අර්ථය තමයි මොකද? දැනගන්නවා. එතකොට ඉතින් පෙන්නනවා කිංචි විඥාන මොනවද දැනගන්නේ කියලා කියනවා. මොනවද දැනගන්නේ? එතන කියනවා අම්බිලංචි විඥාන ඇඹුල් කියලා දැනගන්නවා. ඊළඟට
තිත්ත කම්පි ජ තිත්තයි කියල දෙන ගන්නවා ඊළඟට කටුකම්පි කටුකයි නීරසයි කියලා දැනගන්නවා ඊළඟට මදුරම් මිහිරී කියලා දැනගන්නවා ඊළඟට කාරිකම්පි කරරහයි කියලා දැනගන්නවා ඊළඟට අකාරික කරනෑ කියලා දැනගන්නවා ලෝනික අප්පා ලුණු වැඩී කියලා දැනගන්නවා ඊළඟට අලෝනික අම්මෝ මේකට මුළු ලුණු පොදක්වත් නෑ කියලා දැනගන්නවා ඉතින් බාන හරි සරලයි ඒ නිසා නේ අර හරක් බලන ළමයින්ට මේව ඉගෙනගෙන තියෙන අවබෝධ කරගෙන තියෙන අවුරුදු 7 අයත් ඒකගේ ධර්මය අවබෝධ කරගත්තා මොකද මේ බොහොම පොඩි ළමයිට වගේ කියලා දෙන්නේ මොකද්ද දැනගන්නේ ඉතින් දැනගන්නේ මොනවද අපි අපි කිව්වා විඥානය කියලා කියනවනේ නේද ඉතින් මොකද්ද කිව්වා විඥානය කරන්නේ දැනගන්න මොනවද දැනගන්න කිව්වා විඥානය මේක කිව්වා විඥානය හරහා කියන්නේ මොකද්ද තිත්තයි කියලා දැනගන්නවා රසයි කියලා දැනගන්න ඒක දිවද දැනගන්නේ නෑ විඥානය විඥානයෙන් ඒක දැනගන්න විඥානයට දැනගන්න පුළුවන් මෙයා තිත්තයි මෙයා පැවලි මෙයා ලුණු රසයි නේද එහෙම දැන ගැනීමක් කරන්න පුළුවන් ඒක තමයි විඥානය කියලා කියන්නේ විඥානයේ කාර්යභාරය තමයි දැන ගැනීම රස පරිශ්‍රක ඒකයි ඊළඟට කියන විඥානය තමයි මේ ඔක්කොගම බුද්ධි විඳින්න ඒක නායකය කියන්නේ අර නගරයේ සූත්‍රයේ මොකද කිංසුකෝපම කියන නගරයේ කියන අයිතිකාරයා වගේ කියනවා ඊළඟට තව කියනවා මේ පංච ඉන්ද්‍රියයන්ගෙන් දින ඒවා ඔක්කොම අනුභව කරන කෙනා තමයි විඥානය එයා තමයි දැන් මේ ඔක්කොම මේව කරා දැන් දිවට ඉතින් තිත්තද බැලනද මොකුත් තේරෙන්නේ නැහැ විඥානේ නැති වෙලාවක මේක කියන ලැබුල් තිබ්බොත් එහෙම ඇඹුල් කියලා දිවට දැනගන්න පුළුවන්ද බෑ දිවට ඇඹුල් ගොඩක් තිබ්බා කියලා නින්ද වෙයි කිය වෙලාවක නැත්නම් සී නැති කරපු වෙලාවක ඇඹුල් එබුවක් මොකුත් තේරෙන්නේ නැහැ නේ සමහර මිනිවලට කොර කපනවා මරනට පස්සේ ඉතින් දැනනවද නැහැ කිසිම ගානක් නැහැ ලුණු ඔබනවා සමහරලාට නේද නරක වෙන ඉඳදී ඉතින් ඒව මොනව කරත් දැනගන්න බෑ ඇයි විඥානේ විඥානයේ මොකක්ද විඥානය කියන්නේ දැනගන්නවා. ඒක බාන හරි සරල මේකට සිහිය තමයි අවශ්‍ය. ශ්‍රද්ධාව තමයි අවශ්‍ය. ඒතර අපි අර්ථ වශයෙන් හොඳට පිළිගන්න ඕනේ මේ විඥානය කියන්නේ දැනගන්නවා. එතකොට දැන් විඥාන හයක් තියෙනවනේ මේකේ හයම කියන්නේ නැතුව එකක් කියන මොකකටද? කිව්වහා විඥානය හරහා. එතකොට කිව්වා විඥානය කියන්නේ දිවෙන් දිව හරහා දැනගන්නවා. එතකොට දිව උපකාර වෙනවා දැනගන්න. නැත්තම් දැනගන්න බෑ. මොකද විඥානය කියන්නේ සංස්කාරයක්නේ. ඒකට උපකාරයක් ඕනේ. එහෙම නැතුව දැනගන්නත් ඉතින් ආන්නේ නිසා දිවහරා දැනගත්තාම ඒකට අපි කියනවා ජීවා විඥාන. ඒතර මොකද්ද දිවහරා දැනගන්නේ? රස. මොනවද තිත්ත පෙන රස කාටව තමයි. ඇහැ හරහා කිව්වොත් ඔන්න එක එක පාට කන හරහා කිව්වොත් සද්ද ඒකයි. ඒතර කියයි බෙර සද්ද කියයි ගැට බෙර සද්ද කියයි එක එක ඊට පස්සේ දැනගන්නවා. ඒ විඥාන. මේ විදියට බුදුරජාණන් වහන්සේ එතකොට පංච උපාදානස්කන්ධය මෙතන අර්ථ වශයෙන් කියනවා. එතකොට රූපය කියන්නේ වෙනස් වෙනවා. මොකද සීතලෙන් උණුසුමෙන් පිපාසයෙන් බඩගිනි ඉක්මනින්ම කෝප්පි වෙනවා නැති වෙනවා කියන එක තමයි රූප කියන්නේ. එතකොට වේදනා කියන්නේ මොකද්ද? විඳින මොනවද විඳින්නේ? සැප දුක් මධ්‍යස්ථ වේදනා. ඊළඟ සංඥා කියන්නේ හඳුනා ගන්නවා. මොනවද නිල් රතු ආදී වශයෙන් දේව හඳුනා ගන්නවා. ඊළඟට සංඛාර කියන්නේ සකස් වෙනවා. මොකද්ද? සකස් වෙච්ච දේවල් තුලින් ආයම සකස් වෙනවා. දැන් මේ ජීවිතය කියන්නේ මොකද්ද? එක වචනයකින් අපිට කියන්න පුළුවන් අපේ ජීවිතේ මම කියන්නේ කවුද? සංඛාරය. ඒකයි. දැන් සෝතාපන්න වෙනකොට අවබෝධ කරගෙන තියෙන එකයි භූත මිදන්ති බික්කවේ පස්සත. මහණෙනි මේ ජීවිතේ සකස් වෙච්ච දෙයක් කියලා දකින්නවද කියලා. ඒතර කියනවා ඒවම් බන්ති ස්වාමීනි එහෙමයි. ඒතර සෝතාපන්නය කියන්නේ රූපේ කියන්නේ මොකද්ද ඒයට? මමද? නෑ රූපේ කියන්නේ සංස්කාරය. වේදනාව කියන්නේ මමද? මට අයිති දෙයක්ද? වේදනාව තුළ ඉන්නවද මං ඉන්නවද? එහෙම මොකුත් නැහැ. මොකද්ද? කෙලිම වේදනාව එක වචනේ. මොකද්ද? සංඛාර. ඒක සකස් වුණා. එතකොට සංඥා සංකාර විඥාන ඔක්කොම උපාදානස්කන්ධ පහම ඒ අය ගහගත්ත ලේබලේ මොකද්ද? සංඛාර කියන එකයි. ඒකයි. එතකොට සංඛාර කියලා අවබෝධ කෙනෙකුට කියන පාළි වචනය තමයි භූත කියලා. ඒකයි. ඉතින් ඔය බුදුරජාණන් වහන්සේ සෝතාපන්නයගෙන් එහෙම සමහර මත ප්‍රකාශ කරනවානේ. ඒක මතය තමයි විඥානේ භවෙන් භවයට යනවා කියලා එක්කෙනෙක් කියන බුදුරජාණන් වහන්සේ කාලේ හාමුදුරුවම. ඒතර බුදුරජාණන් වහන්සේ ගෙන්නලා ප්‍රශ්න අහන භූත මිදන්ති බික්කවේ පස්සත. මහණෙනි මේක සකස් වෙච්ච දෙයක් කියලා බලලා දකින්නවද? ඒතර කියන එහෙමයි ස්වාමීනි.
තදාහාර සම්බවන් මේ සකස් වෙච්චිදේ පවතින්නේ දැන් සකස්වල වුණට පවතිනවනේ ඇයි පවතින්නේ එතුරගෙනත් ආහාර නිසා ආහාර නැතුනොත් මොකද වෙන්නේ ආන සකස් වෙච්චිදේ නැතිල ඕකතම චතුරාර් සත්‍යය කියන්නේ නේද පංචුපාදා සංකිත්තයන පංචුපාදනක්කන්ද දුක්ක එත පංචුපාදානස්කන්දයම ගැනමකද සංස්කාරයක් එතට දක්න ඒ සංස්කාරය පවතිනමකක්ද එකතන් තන්නාව එක වචනින් ගත්තු තන්නාව තන්නාවන සතා මුළු පංචුපාදානස්කන්දයම පැවතීමති පංචුපා තන්නාව නිරුද්ධුණු පංචුපාදානස්කන්දය පැවැත්ම නැතිවදයනවා ඒක ඒතට ඒ පංචුපාදානස්කන්ද ආය පංචුපාදානස්කන්ද හදනොද නැහැ ආනෙයි අර හේතුව අන නයින් කරලදා එනිසා ජීවිතයම කියන්නේ එක වචනයකින් ගත්තොත්තේම මේක සංස්කාරයක් ඉති ඕකතමයි සෝතා පන්න වෙනකොට අවබෝධ කරගන්න ඒ නිසාතම ඒක කියන යංකින්චි සමුදේ දම්මන් සබ්බන්තන් නිරෝධ දම යම් කිසි දෙයක් සමුදයකෙන හටගත්ත දේවල් සකස් වෙච්චි දේවල් එකයි යමක් සකස් වුණු සකස් වෙච්චි දේවල්ලට උකද වෙන්නේ නිරෝධ දම්ම එක නිරෝධ ඒකයි සමුදය වය කියන හට ගැනීම නැතිවීම අවබෝධ කරගෙන තිී හටගත්ත කොමති කියලා දන්න නැතිවන්නේ කොමති කියලා දන්නවා හටගන්න කොම අවිද්‍යාපච්චා සංකාරා කියලා දන්නවා නැතිවෙන්නේ අවිද්‍යාව නිරුද්ධ වුණු සංස්කාරය එම නැතිවන කියලා දන්න එතර සමුදයත් අවබෝධයි නිරෝධයත් අවබෝධයි එතට සමුදය අවබෝධ කරගත්ත හැබැයි සමුදය නැති කරලද ආන නැති කරන්න තමයි ආයමත් සම්මාධිට්ටි සම්මා සංකප සම්මා වාචා සම්මා සම්මන්ත සම්මාජීව සම්මාවායම සම්මාසට සම්මා සමාධී ආර්ය අෂ්ටාංක මාර්ගයේ ගමන් කරනමකටද අර මේ සමුදේ නැති කරන්න සමුදේ නැති කරනවා යම්මතක එතවට තමයි මොකද වන නිවන් දැක්ක කියලා කියන්නේ නිවන කියලා අමුතු දෙයක් අමුතු තැනත්ද කියන්න නෑ නිර්වාණය තෝරනට කොමතු තෝරන්න තස්සායේව තන්නහාය අසේස විරාග නිරෝධ චාගෝ පටි නිසාගෝ මුත්‍යයාරු ද නිබානකි අපට කිව්වම නිවම් පුරය නේද ඉති විතරත්තු කොයට තරත්තම පුරයක්න ඉති නවත් නිබ්බාන කෙනමකක්ද තන්නාව යම් මොහතක නැතුනාන ඒ මොහොතේ නිවන දරහත්තු නාව රාතන් වහන්සේ කවුද නිබ්බාන නිවුණ උන්නතරගෙන් ශ්‍රීති භූතෝස්මික අම්මෝ යති අන්ත නිවුණ නේද ඒ නිවනමකක්ද තන්නාව නැබැයි රූපය තියෙන වේදනා තියෙන සංඥා සංකාර තියෙන ඒ රූපයට තිබුණු තණ්හාව තමයි නිරුද්ධ කරේ වේදනාවට තණ්හාව තමයි නිරුද්ධ කරේ අන්න එතකොට රූපයෙන් ආය රූප හදන්නේ නැහැ ඇයි රූපයට අභිනන්දනා කරන්නේ නැහැ රූපේ මගේ කරගෙන නැහැ සතුට වෙන දෙයක් නැහැ එතකොට සෝතාපන්න අය රූපේ සංස්කාරයක් හැටියට තේරුම් ගන්න හැබැයි රූපෙට තියෙන කැමැත්ත තියෙනවා ඒ නිසා තමයි සෝතාපන්න වුණත් රූපයෙන් ආය රූප හදලා දෙනවා රහතන් වහන්සේ මොකද කරන්නේ අර රූපයට තියෙන තන්නාව සම්පූර්ණම නැති වුණා දැන් බුද්ධ ශාසනය සාවකයන් සාවක සංඝයටන සුපටිපන්න උජු පටිපන්න ඥාය පටිපන්න කියලා කියනම සුපටිපන්න කියනමකක්ද රාග දේශ මෝහ නැති කරන මාවතට ගිය නිසා මොකේ දරාග දේශමෝහ නැති කරන්න මේ රූප වේදනා සංඥා සංකාර විඤ්ඥාන මුල් කරහට කන්න රාග දේශ මෝහවල ඒකයි ඥාය පටිපන්න ආරණය අවබෝධ කරගන්න එත මේ ජීවිත සංස්කාරයක් එතට සංස්කාරය කියලා අවබෝධ කරගන්න ඒ සඳහමකද ගන්න නිතරම සකස් වනේ ඇයි කිය කියා බලනවා ඇයි කිය බලනයි සකස් වුණේ මනවල වුණ ගම බලනවා එකට ආරණ්‍යය අවබෝධ කරගන්න ආරණ්‍යය තමකද ඉමස්මින් සති ඉදං හෝති මේ ඇතිකල්ලි මේ ඉපදුනොත් මේ උපතන මේ නැත්තම් මේ නෑ කියලා එවිදිටර න්‍යාය අවබෝධ කරගන්න ඒක තම ඥාය පටිපන්න කියලක ඒ න්‍යාය අවබෝධයට යමෙක් මේ ශාසනයට ආවරංයයි කවුද ඥාය පටිපන්නෝ භගවතෝ සයා ගිහිවෙන්ට පුළුවන් පැවිදිවෙන්ට පුළුවන් ඒ ගී පැවිදි ප්‍රශ්නයක් නෙවේ ඒක සාවක සංග කියනකොට මේ ඒ ගිහි අය පවා සාවකප ගන්නට වැටෙනවා ඒකයි ඉති මේ විදියට මෙන්න මේ රූප වේදනා සංඥා සංකා විඤ්ඥාන කියන මේවා පිළිබඳු අපි හොඳ දැක්මක් අවබෝධයක් සිහයක් නුවනක් පිහිටවාගෙන තියෙන්ඩෝනි ඉති එහෙම නම තම මේ අවබෝධ කරගන්න හරි පහසු වෙන්නේ
ඊළඟට බුදුරජාණන් වහන්සේ මේකේ දේශනා කරනවා තත්‍ර භික්ඛවේ සුතවා ආර්ය ශ්‍රාවකෝ මහණෙනි මේ කාරණේදී සුතවත් ආර්ය ශ්‍රාවකයා ඉතිපටි සංචික්කති මේ විදියට සිහිපත් කරගන්න කල්පනා කරනවා කියන ඉතිපටි සංචික්කති කියන්නේ මේ විදියට සිහි කරනවා කල්පනා කරනවා කියන එකයි කවුද ඒතර කල්පනා කරන්නේ සුතවත් ආර්ය ශ්‍රාවකයා අපි දැන් පෞද්ගලික දාර්ශනික සුතවත් ආර්ය ශ්‍රාවකයා කියන්නේ මොකද්ද අරියානන් දස්සාවි ආර්ය ධම්මස්සකෝ විදු අව්‍ය ධම්මේ සුවිනීතු ආර්ය දර්ශනය ඇති කරගත්තේ අය ඊළඟට ආර්ය ධර්මයට දක්ෂයි එත දක්ෂභාවය ඇති වුණොත් මොකද මේ වැඩේ කරන්න පුළුවන්. ඒතර ආර්ය ධර්මයේ දක්ෂය මොකද දැන් අපි දක්ෂතාවයෙන් රූපේ කියනකොට අපි දක්ෂ වෙන්න ඕනේ. රූපේ කියන්නේ මොකද්ද කියලා දැනගන්න. අනදක්ෂභාවය කියන්නේ රූපේ කියනකොට හිතෙන්න ඕනේ සීතලෙන් මොනසුමෙන් බඩගින් ඉන්නේ විකාරෙනවා. රූපේ කියන්නේ මොකද්ද? සකස් විජය සකස් උනේ. ඒතර සතර මහා ධාතුන්ගේ සකස් රූපේ පවතින මොකද ආහාර නිසා ඒ විදිහට අන්න අපි දක්ෂ වෙන්න ඕනේ. ඒකයි ආර්ය ධම්මස්ස කෝවිද කියන්නේ. ඒකයි. තොට ඒවා ඔක්කොම බුදුරජාණන් වහන්සේගේ වදන් ඒවා කවුරුත් කියපුවා නෙවෙයි. ඉතින් අපි ඒ නිසා ඒකට හරි දක්ෂතාවයක් තියෙනවා. ඒ සඳහා ශ්‍රද්ධාව ඇති කරගෙන අපි දක්ෂ වෙන්න ඕන. අර්ථ වශයෙන් එහෙම අපිට හිතට එකපාරට එනකොට අර්ථය මතක කරගන්න. ඒක ආර්ය ධම්මසකෝ ආවේ ධම්මේ සුවිනීතෝ මොකද වෙන්නේ නිතරම පුහුණු කරන්න ඕනේ. ඒක නිකන් වෙන්නේ නැහැ. දැන් අපිට මේ රූපේ කියන්නේ සීතලෙන් උණුසුමෙන් කාර්යයට පත් වෙනවා කියලා ඕක නිකන් මෙන්න ඒකට පුහුණු කරන්න ඕනේ. නිතර නිතර ඒ අර්ථය මෙනෙහි කරන්න ඕනේ. එතකොට තමයි ඒක අපිට අන්න සිහිය තුළ ඒක පිහිටන්නේ සද්ධාව තුළ පිහිටන්නේ ප්‍රඥාව තුළ පිහිටන්නේ එතකොටයි. ඉතින් ඒ විදිහට ඒකයි ආර්ය ධර්මයේ නිතර පුහුණු කරන්න ඕනේ. එතකොට මෙන්න මේ කාරණේදී මේ පංච උපාදාන ස්කන්ධ පිළිබඳව අවබෝධ කරගන්න. එතකොට දැන් අපි පෙර ජීවිත සිහි කරනවා කිව්වේ මොකද්ද? පංච උපාදානස්කන්ධ සිහි කරන්න. එතකොට මෙන්න මේ දී කියනවා తත්‍ර භික්ඛවේ සුතවාද ඒව ඉතිපටි මේව සල කරනවා. අහංකෝ ඒතරේ රූපේන කච්චාමි මම මේ මොහොතේ රූපය විසින් මාව කාලා දාන. අපි කන්නේ කවුද? රූපයෙන් අපිව කනවා කියනවා. වේදනාවෙන් අපිව කනවා කියනවා. ඉස්සලගේ රූපේන කච්චාමි අතීතම්පි අහං අද්ධානං ඒව මේව රූපේන කජ්ජින් සේයතාපි ඒතරේ අතීතයේ රූපේ මාව කාලා දැම කොහොමද කෑවේ? මේ දැන් කන විදිහට. දැන් කාණ එක තේරෙනවා නම් මේ කන කෑම තමයි අතීතේ කාලා දැම්මේ. ඊළඟට හිතනවා අනාගතම්පි අද්දාන අනාගතේ රූපයෙන් මාව කාලා දාවි. කොහොමද? දැන් කන විදිහටම. ඒකයි. ওই විදිහට වේදනාව ගැන කල්පනා වේදනාවෙන් මාව කාලා දානවා. අතීතයේ වේදනාවෙන් කාලා දාන කොහොමද? දැන් මේ කන විදිහට. ඊළඟට අනාගතයේ වේදනාවෙන් කාලා දාන කොහොමද? දැන් කන විදිහ. මොකද අනාගතේ කන විදිහ පේන්නේ නැහැ. හැබැයි කන්නේ කොහොමද? දැන් මේ කාලා දාන විදිහට තමයි. ආ වෙන වෙනසක් නැහැ. ඊළඟට සංඥාව ගැන හිතනවා සංඥාවෙන් අප්පෝ මාව කාලා දානවා. කොහොමද? දැන් තමයි දැන් කන විදිහ දන්නවනේ සංකල්ප. තවත් කියලා දෙන්න. නේද? හඳුනා ගන්න දේවල් දැන් කනවා. ඊට පස්සේ හිතනවා අතීතයේ කාලා දැම්ම කොහොමද? දැන් කන විදිහ. ඒකයි. ඊළඟට අනාගතේ මොකද වෙන්නේ? සංඥාවෙන් කාලා දාන. ඒක කොහොමද? දැන් කන විදිහට. ඊළඟ සංකාර පිටවෙන්ද සංකාර වලින් මාව කාලා දානවා. ඊට පස්සේ අතීතයේත් අප්ප කාලා දැම්මම කොහොමද? දැන් මේ කන විදිහට. අනාගතයේ සංකාර වලින් කාලා දාවි කොහොමද? දැන් කන විදිහටම. ඊළඟට හිතන විඥාණයෙන් මාව කාලා දානවා. අතීතයේත් අප්ප විඥාණයෙන් කාලා දැම්මම කොහොමද? දැන් කන විදිහට. ඒ දැන් කන විදිහ දන්නවනේ. අතීතේ කාපුව පේනවද? බෑ. ඒ නිසා ඒවා මේ අපිට ඉර්ජෝ බලන්න බෑ. හැබැයි ඉතින් සාපේක්ෂිතව බලන්න පුළුවන්. ඒක ඊළඟට අනාගතය ගැන හිතන අනාගතයේ තප්පෝ විඥාණයෙන් මාව කාලා දාවි කොහොමද? දැන් මේ කන විදියට. මේ විදියට ඒ විදියට මේ උපාදානස්කන්ධ පහම ගැන හිතනවා කියනවා මේ විදිහට රූපය ගැන කල්පනා කරලා එයා හිතනවා මේ විදිහට රූපය විසින් මාව කාලා දාන අතීතයේ කාලා දැම දැන් කන විදිහට අනාගතයේ රූපය විසින් කාලා දානවා මේ විදිහට රූපේ ගැන කල්පනා කරනකොට මොකද වෙන්නේ අතීතස්මින් රූපස්මින් අනපේක්ඛෝ හෝති අතීත රූප පිළිබඳ අපේක්ෂා රහිත වෙන්නේ. ඇයි?
සීකරොත් කණ්ඩ තමයි වෙන්නේ. ඒ නිසා අතීතය පිළිබඳ අපේක්ෂා අතහැරලා දාන්න. ඇයි? සීකරොත් කණ්ඩ තමයි වෙන්නේ. දැන් කිව්වනේ අතීතයේ සීකරන්නේ රූප වේදනානේ නේද? පංච වේදනා අතීතයේ සීකරොත් මොකද්ද කණ්ඩ තමයි වෙන්නේ. ඉතින් ඒ නිසා අතීතයේ පිළිබඳව මේ කාලා දාන හින්දා මොකද වෙන්නේ? අපේක්ෂා රහිත වෙනවා. අපේක්ෂා තියාගන්නේ. ඇයි සීකරොත් කණ්ඩ වෙනවා කියලා දන්න. දැන් කාලා ඉන්නේ. දැන් මේ කෑම කණ්ඩ වෙනවා අතීතයේ. ඒ නිසා අතීතයේ කාලා දාපුවා හින්දා ඒවට කැමති නැහැ. ඊළඟට අනාගතයේ රූපයේ අනාගත රූප අභිනන්දති. අනාගත රූප ප්‍රාර්ථනා කරන්නෙත් නැයි. කණ්ඩ වෙනවනේ. ඒ නිසා ප්‍රාර්ථනා කරන්නෙත් නැහැ. එතන පච්චුප්පන්නංස රූප. දැන් මේ තියෙන රූපේ පිළිබඳව මොකද වෙන්නේ? නිබ්බිදා. කලකින්නේ නැයි කලකින්නේ. කාලා දානවා. කාලා දාන හින්දා කල කිරෙනවා. නිබ්බිදා. විරාගා කියන්නේ ඇලෙන්නේ නැහැ. නිරෝධා කියන්නේ මොකද වෙන්නේ? නිරෝධාය ඇල්ම නිරුද්ධ කිරීම පටිපන්නු පිළිපදින කෙනෙක් වෙනවා. එතකොට මොකද කරන්න තියෙන්නේ? මේ වර්තමානයේ තියෙන රූපයට කලකිරෙන්න ඕනි. විරාගී වෙන්න ඕනි. ඊළඟට ඇල්ම නිරුද්ධ කරන්න ඕනේ. ඒ සඳහා තමයි සුපටිපන්න වෙන එකයි. සුපටිපන්නෝ භගවතෝ සාවකයි. සුපටිපන්නෝ හොති පිළිපන් කෙනෙක් වෙනවා කියනවා. ඉතින් ওই විදිහට පංච උපාදානස්කන්ධයම ගැන එයා කල්පනා කරනවා. එතකොට මේ කජ්ජා කනවා කියන එක නේ. දැන් ඒක අර්ථ වශයෙන් අපිට හොඳට සිහි වෙනවා. මොකද්ද මේ කනවා කියන්නේ? නේද? අපේ භාෂාවේ හොඳට අපි පාවිච්චි කරන එකනේ. කනවා කියන එක මූමාව කෑවා. රට කෑවා. ගම කෑවා. මැච් එක කෑවා. නේද? පලාතම කෑවා. නම්බුව කෑවා. තව බැට කෑවා. ඊළඟට පරිප්පු කෑවා. ඒතර ඔය දැන් කියලා දෙන්න ඕන නෝකුත් දැන් කනවා කියන මොකක්ද ඔබ ආවේ? එක එක නේද? ගම කෑවා කිව්වොත් ගම නැති කරලා දැම්මා. ගමේ තිබුණු සුන්දරත්වය, ලස්සන නේද? ඒ ඔක්කොම නැති කරලා දැම්මා. ඒතර අපි කියන ගම කෑවා. අරුමේ ගම කෑවා. නේද? ඒ විදිහට කරනවා. අපේ නම්බුව කෑවා. ලොකු ගෞරවයක්, සම්මානයක් මිනිසු දීපු අර ගෞරවය මොකද වෙන්නේ? අරයා කාලා දැම්මා. ඒ නිසා කියන මූ නම්බුව කෑවා. සමහරවිට කියන මුන් අපිව කණ්ඩාපු ඒක. ඒතර දරුවන් තුලින් සතුටක් නැති වෙනකොට සොමනසක් නැති වෙනකොට අපි හිතන කණ්ඩාපු පිරිසක්. ඒතර කන්නේ මොනවද? සතුටයි කාලා දාන්නේ. සොමනසයි කාලා දාන්නේ. නේද? ඒතර මේ විදිහට අපි මේ කනවා කියන එක තේරෙනවා. ওই පාලි භාෂාවේ කජ්ජති කජ්ජනීය කියන්නේ කාලා දානවා. ඒතර මූලික වචනේ තමයි කජ්ජ කියලා කියන්නේ. කාදනීයම්ව බෝධනීයව කියලා කියනවා. කජ්ජප්‍රිය කියලා කියන කජ්ජ කියන්නේ කජ්ජති කියන්නේ කනවා කියන එකයි පාලි. ඉතින් ඒක ඒ අර්ථයම තමයි අපිත් භාෂාවේ බලන්න දැන් බත් කනවටත් කනවා කියනවා. ඒ වගේම අරවටත් කනවා කියනවා. බත් නේද? බතුයි පරිප්පුයි කෑවා කිව්වහම ඒකේ ප්‍රශ්න නැහැ. පරිප්පුවක් කියලා තනිකර කිව්ව ගමන් අපි දන්නවා බතුයි පරිප්පුයි කාලා තියෙන මොකද්ද? හොඳ දුක් ටිකක් කරදර ටිකක් ප්‍රශ්න ටිකක් තමයි විඳලා තියෙන්නේ. කට්ටක් කෑවා. ඒතර කරවල කටු නෙවෙයිනේ. නේද? හොඳ දුකක් වින්දා. හොඳ පීඩාවක් වින්දා. එපා වෙනකන් ජීවිතේ තිත්ත වෙනකන් විදෙව්වා. නේද? ආනික. ඒතර ඒවා ඔක්කොටම අපි කට්ටක් කෑවා. හුත්තටම මම නම් ඕකෙන් බැට කෑවා. ඒ නිසා ආයේ ඔකට මං අත ගහන්න යන්නේ නැහැ. ඒතර ඒ දෙයින් අපි බැට කෑවා. ඒතර අපි මේ බැට කාන් මේ දෙයින් බැට කාපින්ද අපි මේ දෙයට අත ගහන්නේ නැහැ. අපි කියන අනුන්ගේ ප්‍රශ්න වලට අත දාලා මම හොඳටම දැන් බැට කාලා තියෙන නිසා අනුන්ගේ ප්‍රශ්න වලට අත දාන්න කැමතිද නැහැ. ඒකයි මොකද අනුන්ගේ ප්‍රශ්න වලට අත දැම්මොත් ආයෙත් බැට කන්න සිද්ධ වෙනවා. ඒකයි. එතකොට මේ කනවා කියන එක ඒකයි. කනවා කියන්නේ ඒකයි අර අපේ සතුට සොම්නස නැති කරනවා අපිට දුක පීඩනේ අසහනේ ඔය ඔක්කොම ඇති කරලා දෙන එක වචනෙන් කියන එක. ඉතින් ඒක අපිට කිව්ව ගමන් අපි තේරෙන බැට කෑවගම බැට්ටකින් කෑවද කියලා නැහැ නේද? ඒක අපිට තේරෙනවා. පරිප්පු කෑවම පස්සේ මේ පරිප්පු කෑවා කිය නේද? අරයා මැච් එක කෑවා කිව්වොත් නේද? මැච් එකේ මොකද්ද ඒක කන්න තියෙන කියලා හැමොත් නේද? එහෙම එකක් නෑ. අපිට ඒවා කියනකොට අර්ථ මෙනෙහි වෙලා ඉවරයි. මැච් එක කෑවා කියන්නේ මැච් එකෙන් ලබන්න තියෙන සතුට ජයග්‍රාහී මානසිකත්වය විනාශ කරලා දැම්මා. දැන් බැලුවේ මොකටද? මැච් එක බැලුවේ ඇයි? සතුටක් ලබන්න. ජයග්‍රාහී මානසිකත්වයකට අපි උන්ගේ වැඩ කියලා බලන්න හිතන්න නේද? අනිත් අයට ගිහින් අද්ද දුන්න අද්දට නේද? ඔය ටික කියන්නේ ඔය ටික මොකද වෙන්නේ? අරයා කාලා
දානවා නේද? එතකොට අපි කියන 90 තමයි අද මැච් එක කාලා දැම්මා. ඒක නේද? ඉතින් ඒ වගේ අපි නිතරම අපිට අර දුක වද පීඩා ඇති වෙන දේවල් වලට අපි නිතරම කියන්නේ කනවා කියලා කියන්නේ. හැබැයි බුදුරජාණන් වහන්සේ කියන ඕවා නෙවෙයි බාහිර නෙවෙයි අපි ඔය කන්නේ කොහෙන්ද? මේ මම කියන දේ තමයි කන කෙනා. ආන්නේ නිසා ඔය කන කියන අපි නේද මූමාව කෑව කියනකොට කාටද කියන්න ඕනේ? හරියටම රූපෙට කියන්න රූපයේ විසින් මාව කාලා දානවා. ඔය මොනවා හරි අපි ඔය කනවා කියලා කියනකොට ඕවා නෙවෙයි කෑවේ කියලා අපි බලන්න ඕනේ මොකද? ඕපනයිකට තමා තුලින් බලන්න ඕනේ. ඇත්තටම කන්නේ කවුද? රූපයයි අපිව කාලා දාන්නේ. අපි රූපයට බැඳුන නිසා තමයි අපි මේ ප්‍රශ්නේ තියෙන්නේ. වේදනාවට සංඥාවට සංකාරයට විඥාන පාදාන ස්කන්ධයට අපි ආස කරමින්ද බැඳී තියෙන තමයි මේ ප්‍රශ්නේ තියෙන්නේ. එහෙනම් මේ බැඳීම තියෙන තාක්කල් අපි මොකද කරන්නේ? කාලා දානවා. එතකොට මේකෙන් අපිව කාලා දාන මූ හොඳ එකෙක් වෙනවද? නේද? අපි වරගෙන මේකෙන් මම බැට ගෑවා. එහෙනම් ඔය අනුන්ගේ ප්‍රශ්න වලට අත දාන්නෙම නෑ. හරියට කලකිරලා අත ඇරලා නිදහස් වෙලා ඉන්නේ. මම ඔබට අත ගන්න ආය යන්නේ නෑ. මොකද මම ඔබ හොඳටම බැට කාලා තියෙනවා. ආන්නේ වගේ තමයි අපි ජීවිතේ යම් අසහනයක් පීඩනයක් ඇති වෙනවා නම් ඒ ඇයි? රූපයට බැඳුණු නිසා, රූපයට මුලා නිසා, රූපය මගේ කරගත්ත නිසා. ඒ නිසා කෙලින්ම බැට ගන්නකොට කාටද දික් කරන්න ඕනේ? රූපයට. රූපයේ විසින් මාව කාලා දානවා. එතකොට ජීවිතයේ දුක පීඩන අසහන ඔක්කොම ඇති කරලා දෙන්නේ මොකෙන්ද? මේ රූපයට තියෙන බැඳීම නිසා දක්න. ඒ නිසා රූපයට ඇඟිල්ල දික් කරන්නේ. මොනවද කිව්වොත් මූ තමයි කෑව කිව්වා වගේ වෙන්නේ මොකද? රූපය තමයි මාව කෑවේ. වේදනාව තමයි මාව කෑවේ. සංඥාව තමයි මාව කෑවේ. සංඛාර තමයි මාව කෑවේ. විඥානය තමයි මාව කෑවේ. එතකොට මොකද වෙන්නේ? පහදීද අපහදීද? අපහදිනවා. නේද? ඒ කාටර කිව්වොත් මගේ ජීවිතේ කාල දෙන්න අර යකිවොත් එහෙම මොකද උනේ? අපි අපහදන මේ වගේ හොඳ මනුස්ස ජීවිතය අනේ කාලා දැන් මෙතන අපි කලකින් කතා කරන්නේ කැමින්තරය අසුරු කරන්නේ මොකද කාලා දාන්නේ? ඒකයි. ඉතින් ආන්නේ වගේ තමයි අපේ ජීවිතේ යම් කඳුලක් හෙලෙවුවා නම් ඒ හොරවල තියෙන කවුද? රූපේ විසින්. වේදනාව විසින්, සංඥා විසින්, සංකාර විඥානයි. ඒකේ අර්ථය තමයි රූපේට අපි බැඳිච්ච නිසායි අපි කඳුළු හැදුවේ. වේදනාවට බැඳිච්ච නිසායි කඳුළු හැදියේ. සංඥා සංකාර විඥාණයට බැඳිච්ච නිසා නැත්නම් මේ කැමැති වුණ නිසායි ආශාව නිසායි මේක වුනේ. ඒක රූපේට තණ්හාව නැත්තම් කයිද? නෑ. රහතන් වහන්සේලා කන්නයිද? නෑ. රහතන් වහන්සේලා කන්නේ නෑ. රහතන් වහන්සේලා කිසිම පරිපූර්ණ කන අය නෙවෙයි ජීවිතේ. මේකට කැමැති නෑ. ඒකයි නිබ්බිදා විරාගා නිරෝධා. උන්වහන්සේලා මේකට කලකිරලා මේකෙන් නිදහස් වෙලා තියෙන එක කියන රූප සංඛය විමුක්තෝ කියලා කියන්නේ. රූප සංඛය කියන්නේ මොකද්ද? ගෙවලා දාලා තියෙන්නේ, නැති කරලා දාලා තියෙන්නේ. ඒකයි. එතකොට රූපේට තියෙන තණ්හාව නැතු නේ. රූපේට කලකිරුණා. ඇයි? රූපේ විසින් මොකද කරන්නේ? කාලා දැම්මා. ජීවිතේ දුක්, අසහනය, පීඩනය, සැනසෙල්ල, සතුට ඔක්කොම නැති කරලා දැම්මම කවුද? රූපේ. ඒකයි. රූපෙන් තමයි ඔක්කොම කරේ. ඒකයි. වේදනාවෙන් තමයි ඒක කරන්නේ. සංඥා සංකාර වලින් තමයි කරන්නේ. පංච උපාදානස්කන්ධේ විසින් අපි මොකද කරන්නේ? කාලා දානවා. ඉතින් ඕක දැම තේරෙනවා. ඊට පස්සේ මේ අතීතේ කාපුව පේනවද? හැබැයි ඉතින් අතීතේ තෝ වැඩිම තමයි තියෙන්නේ. ඒ නිසා තමයි දැන් මේ කාලා දාන විදිහටම බලනවා. දැන් රූපෙන් කනවා තේරෙනවනේ. රූපේට මුලා වෙලා රූපය නිසා දැන් ඉතින් විදවනවා, අරෙන් රිදවනවා, මේ රිදවනවා නේ. ඒතකොට දැන් මේ රූපේ නිසා තමයි අතීතෙත් කායවෙන් දැන් කන විදිහටමයි. අනාගතේ පේන්නේ නැහැ නේද? හැබැයි අනාගතෙත් කනවා නම් කන්නේ මේ විදිහටම තමයි. ඉතින් මේ විදිහට අන්න අතීතයේ රූපේ රූප පිළිබඳව බලනකොට අතීත රූප වලට අපි මොකද අපේක්ෂා රහිත වෙනවා. එයි ආජී කරුත් කන්න තමයි වෙන්නේ. කාපුවා ආජී කරන්න කැමති නැහැ නේද? අපි කියන්නේ අහවලාක මේ ඌ මගේ ජීවිතේ කෑවා. ඕක මතක් කරන්න එපා. එයි ඌ කාලා දැම්මේක. ඒ නිසා අතීත රූප නම් මතක් කරන්න එපැයි. මාව කාලා දාපු එක. නේද? අතීතේ මට පේන ඔයා දිව්‍යංගනාවක අම්මෝ මතක් කරන්න එපා. දිව්‍ය කුමාරයෙක් අනේ රජ කෙනෙක් අනේ මතක් කරන්න එපා මාව කාලා දැම්ම රූපේ විසින්. ඒ නිසා තමයි තාම සංසාරේ මම මොකද වෙන්නේ? මේ විඳවන්නේ ඔය මාව කාලා දැම්ම නිසා. ඒක රූපේ අපි මුලා කරලා අතරමං කරලා අපි සංසාරට ඇදලා දැම්ම සතර පායට වටලා දැම්මා. දැන් මේ විදිහට අපි ජීවිතේ
අප්‍රමාණ ලෙස දුක්කිනවා. එතොට ඒ රූපයට අපි මුලා වෙච්ච නිසා වසඟ වෙච්ච මගේ කරගත්ත නිසා. ඉතිේ ඒක රූපයට කැමිතුචි තා කලපට මුණේමක දරමංගි සලකි රූපන් අභිනන්දති අභියෝදති ඉතින් අන භවය තමයි සකස් වනේ. ඉතිේ නිසා අතීතය නම් කතා කරන්නම එපමකද කාල දාපුටිකක් ඉන්නේ මාව කාපුටිකත්තම අතීත ඒකයි මේක කියනකොට හට ලස්සට කියරනේ අතීතය සීකරන ඕන අප සීකරනුවකක්ද උපාදානස්කන්ද පහ ඒකයි එතොට අර මෙහම බලක අතීතය පිළිබඳ අපේක්ෂාවක් තියාගන්නම නැයි අතීතය කියන කාලදාපටිකත්තමයි ඒ අතීතය සීකරනවා කියන්න අතීතයේ කාපු රූපයක් ගැන තමයි සීකන කාපු වේදනාවක් ගැන සහ තමයි සීකන්නේ සංඥා සංකාර තමයි ඉලට අනාගතය ගැන කිවොත්තෙම ඕම උනාට ඔයාට පින් ඉදිරියට නම් සුභ කාලයක් එතොට එතර ඉතන් හොඳටම ආයිත් කණ්ඩ තමයි යන්න එනි අනාගතය අන්න කැමැති වෙන්නේ නෑ ඇයි ආය මොන දේ හැදුවත් ලොස්සන රූපයක් ඇතු ඔයා මීට වැඩි බියටිෆුල් වෙනවාකිවත් එනති තවත් කණ්ඩ තමයි වෙන්න මේකට ති මුලාවෙලා ඊට පස ආයිතින් අදාගන්න බව සංස්කාර නේද ඉතිේ නිසාන්න ඔයාට මීට වැඩිය සුවසේ ජීවත්තෙල්ල පුදුමාකාර සැපවිදින ජීවිතයක් වෙන වකිවකම අපා හොඳටම කණ්ඩනවා දැම්මේ කඳ විදා වෙනසක් නෑ ඒකයි තවත් වැඩියෙන් කණ්ඩන හොඳයිපු ගුත්තේම නේද ඇයි ඒකට මුලාවෙලා අතර මංගතින් හැම ඇහැපිලෝන හැම මෝතම ඉතින් බව හැතින සංස්කාර සකස්සෙන ඒති නිසා අන්න අනාගත හොඳයි කිවත්තිතු නම්මෝ නේ දීළඟ ජීවිතන දිව්‍ය ලෝක යනෝකිවත් හොඳටම කණ්ඩ වෙනවා ඒක ආය කණ්ඩ නොහොඳට රූපේට මුණාවමු ගමන් කණ්ඩයන වේදනාට මුලා වෙච්චිකමන් කණ්ඩයනවා ඉති ඒ විදියට අනාගතය පිළිබඳමකද වෙන්න කොට අපේ සා සතුට වෙන්නේ නෑගෙන අනාගතයට සතුට වෙන්නේ ඒ විදියට එතුර අනාගත රූපයට අපි සතුටු වෙන්නේ නෑ ඒ අතීතය අපේක්ෂා රහිත වෙන අනාගතය රූපයට වේදනාවට සංඥාට සංකාරයටමක දෙන්නේ කැමැති වෙන්නේ අභිනන්දතිකෙන සතුට වෙනවා ඒම අති අනාගත ඊළඟ ජීවිතය මෙහ වෙනකොට ඒකර සතුට වෙන්න ඇයි දිව ලෝක ගියයි කියලා මොක දෙන්නේ තවත් කන්න තමයි යන්නේ ඒකයි දැම් මොකද දැම් මේ කනවිදිර තමයි කණ්ඩ තියෙන්නේ ති ගොයගත් කණ්ඩ අනිවාරය වෙන රූපය ඇසුරු කරපුන් කණ්ඩ තමයි වෙන්න වේදනාවට බැඳෙන ඇලෙනවා කියන මගේ කරගන්නක කණ්ඩ තමයි වෙන්නේ ඉදේ විදියට අනාගතය පිළිබඳව සතුට වෙන්නේ නෑ ඉළඟට වර්තමානය දැන් ඉතින් හොදට ඉන්නවා එවුනට දන්නවා ඉතින් කන කෑමත්ත ඉතින් කන්න කොය ඉටිය නෙ පැල්පතේ ඉටියත් මාලිකාවගේ ඉටියත් ඉති මොකද වෙන්නේ කන එක තමයි කරන්න නේද ඉති නිසා කොච්චර අනේ ජීවිතය කට්ටක් කෑවගේ කිය කොච්චරවත් කියරමයි කට්ට කෑවේ කොහෙන්ද කියල දන්න ඇති පසන තමයි තියන්නේ කට්ටක් කෑවමක කරාද රූපය හර වේදනාව හර සංඥා සංකාර විඤ්ඥාන හර හෙට රහත්තුනොත් කියද වනේ මගේ ජීවිතය මං කට්ටක් කෑව කිය එහෙම කියන්නේ ඉතිේ නිසා මේ පවතින්න දැන් රූපයට සීලකත් දාල්දන මාව කාපු කෙනෙක් හැටට කවු හැටිද මාව කාපු කෙනා හැටිට වේදනාව කවුද මාව කාපු කෙනා සංඥා මාව කාපු කෙන සංකාර මාව කාපු කෙනා විඤ්ඥාන මාව කාප බාහිරය මාව කෑවේ නැදරුවත් ඥාතිවත් දේශපාලත්මයවත් කවුරුත් අපිය කෑවේ නෑ අපිය කෑවේ කවුද අපි මම කියන මගේ කියන මට අයිතිය කියන රූපයෙන් තමයි අපිය කාලා දැම එක යාව බලන්න කියනවන්නේ හර එතොට තමයිමක දෙන්නේ කල කිරෙනවා මෙහනි මාව කෑ නේද දැපික වෙන අහවලා නිසා කකායින්වගේම කවුරට මේ ඔයා හිතාරන්න එක නනේ ඔයාගේ ජීවිතයට ඔක්කොමගේ රන්න අහවලා මූද මාව කෑවකිව ඊට පස් වෙන්නේ ඇත් එක තම අපි හොඳටම කාල කිරෙන්නේ ඒවගේ අපිති සංසාරය අරය විසි මාව කෑවකි යාව බුදුරජාන් වන්සේ යන්න හරිටම කාපු කෙන පෙන්නවා ඒ තමයි කවුද රූපය විසින් කාලදැන්න
වේදනාවෙනුයි කාල දැම්මි සංඥාවෙනුයි කාල දැම්මි සංකාරයනුයි කාල දැම්මි විඤ්ඥානීනුයි කාල දැම්මි ඒ නිසා තමයි මේක දුකක් කියන්නේ රූපය කියන්නේ සංකිත්තයන පංචුපාදානස්කන්දයෙන් කෙටියෙන් කියනනු දුක කියන්නේ එකයි ඇයි කාල දැම්ම කෙන සැපක දෙන කෙරෙද නෑ සතුර නැති කරන්න නේද සැනසිල නැති කරන්නගේ කෙනා හොඳ කෙනෙක් වෙන්නේ නෑ මූතමයි මට ඊට පදගේ මූතමයි මට ඔක්කුම දුක් දුන්නේ කියන ඒ වගේ පාදානස්කන්ද පහින් තමයි දුක කියල කියන්න ඒකයි ඒක දුකක් වෙන්න අපි අන්න බලන්න ොලි කොහොමද ආදීනිවත්තමයි මේ කාලා දැම්මක් කියන මොකද ජීවිතය හුරු වචනයක්නේ නේද හැමවෙලේම ගැන කට්ටක් කෑව පරිප්පෝ කෑවකික ඉන්නවා නේද කෑව කවුද කියල දන්න ඉතින් ඇගිල්ල දික්කර මේ වෙනත් කොහෙවත් වලට තමයි ඇගිල්ල දික්කර ඒකයි නමතිතින් කාලදාලා තින රූපය විසින් ළඟම තමයි කණ කෙනා ඉඳල තියන්නේ කණ කෙනා තමයි මං කරගෙන ඉල්ල තියන්නේ කණ කෙනාට තමයි කැමති වෙලා තියන්නේ දැන්ගඉතින් කණ කෙනා කියලා දැනගත්තොත් එයාට මොක දෙන්නේ කලකින එකයි අරගැන්නේ නිබ්බිදාය එයාට කල කිරෙනවා කල කිරීම පිණිසමක දෙන්නේ නිතරම කටයුතු කරනවා මූතමයි කෑවකි හැම වෙලේම දික් කරනවා ඇගි ලෙතරමක දෙන යාට අපි කල කිරෙන රූපයට කල කිරෙනවා විඩාගාය කල කිරෙන කරන්න තියෙන ඇල්මකද වෙන්නේ අඩුවෙනවා ඊට පස්සේ නිරෝධා මක දෙන්නේ ඇල්ම නිරුද්ධ වෙලාය එති ඒ සඳහතමයි කටයුතු කරන එකටමයි සුපටි පන්න ජුපටි පන්න ඥාය පටි පන්න කියන්න මේකට මේ රූපයට තියෙන ඇල්ම නැති කරන්න ඒකයි කැමැත්ත නැති කරන්න මුලාව නැති කරන්න තමයි අපි කටයුතු කරන්න ඒතනා තමයි අපි පුහුණුවෙන් ඒ අරිය දම්මස්ස කෝවිද දක්ෂ වෙන ඉතින් කලගෙරෙන්න්න නම් කරන්න ඕනේ ඇගිල්ල දික් කරන්නම ඕන ඒකයි අපි නම් මම් දැන් ඇගිල්ල දික් කරන්නේ ඕකට්ටිය දික්කරපු කෙනාට නෙවේ ඕකට හිතන කෙනා නෙවේ මේ පස්න ඇති කරති නහවා කෙන මම ඇගිල්ල දික් කරන්නේ එයාටයි ඒ වගේ ඉතින් සංසාරය අපි මේ ඔක්කොම කෑවේ කාලදාපු කෙනා තමයි ආනක මෙච්චක කෑවේ පංචුපාදානස්කන්දම සක්කතාව කෙනෙක් ඉතේ නිසා මුල් මොකෙන් බැට කෑවත් දුක්පින් දත් දුක් විදිනකොට මැගිල්ල දික් කරන්න කොහෙටද අන්න පංචුපාදානස්කන්දයට එතට ඒකට තියෙන හැබැයි මකත් තියනද රූපය තියෙන හින්දද දුක් විදින්නේ නැත්තන් රූපයට තියෙන කැමැත්ත තියෙන ආනය කලකිරුණොත් මෙයාගෙන් නිදස්සුනොත් පස්්නේ ඉවර ඒක දැන් අපි පුද්ජිලෙකුට අපිගෙන මංයාගේ අයිමල නිසා දැමට ප්‍රශ්නයක් නැමද මාව කෑව ඉනිසමන් දැන් දියෝස් වෙලාහරි මොක්කර වෙලාරි නැත්තන් දරුකමින් අයින් කළ දම වූ නෑ කියලමං හිතාගන්න කියලා නෙද දැන්මං හරි සනසිල්ලෙ ඉන්න ඇමූමාව කෑවකි ලබි කියනවා ඉදේ වගේ තැන් රූපය නිසාවන තන රූපයට තින චන්දරාගමක වෙන්නේ නිරුද්ධ කරනවා ඒකයි කරන්න ඕනදේ කලකිරීමයි වටමකද පංචපාදානස්කන්දය කියන්නේ ප්‍රහාණය කරන ධර්මතාද නැත්තම් පරිණ්‍යය ධර්මතාද පංචපාදානස්කන්දය ප්‍රහාණය කරනවාද අවබෝධ කරගන්නවා අවබෝධ කරගන්න ඒකයි පංචපාදානස්කන්දය අවබෝධ කරගන්නම සකම නැති කරන කෙන නෙවේ නැති කරන්න කවුද තන්නාව එයා අවබෝධ වෙනකොට එයාර තියෙන කැමැත කොමත් නැතිටයන ඒ එයා අවබෝධ කරගන්න යෝනි එනි සතමයි රූපය අවබෝධ කරගන්න රූපය ඇත්ත බලනවා ඒ ඇත්ත බලන එකම ගත්ද එකතම යෝනිසු මනසකාරය එත රූපය කියැන අප සසර පුරාවටම කාලදාපකින ඒකයි මම කියල හිතාද යාතමයි අපිව කෑවි වේදනාවතම අපි කෑව සංඥා සංකාර විඤ්ඥාන තම අපි කෑව තොට ඇගිල දි කරන්න දෙකන්නට කල කිරීමක් ඇතිවෙන මම මගේ මට අයිතිය කියලා එතොට තම මේක මගේ වෙන්නේ ඒ අත්තෝ සම්රයකට ආත්ම වසින් බලබෑ කාපගෙන ගොමද මගේ වෙන්නේ එයා මගේ නෙවේ ඒක එත ඇගිල දි කරන්න දෙ කරන්නට මගේ කියන සභාමික දෙන්නේ නැත් අඩු වෙලා යනවා ඒකයි තේ නිසා බුදුරජාණන් වන්සේ විදියට අන්න අපිට බලන්ට කියනවා මේ පංචුපාදානස්කන්දය කියන අපිව කාපුද ඒකයි සංස්කාරගත්තත් කාලදා නේද දැන් ජීවිතය අපි ඉතින් සකස් කරාව නේ සංකාර කැන කෙල්ක පොතුර ගලෝ නෝගේ කියනන එක පතුරක් ගලන නෑමේ කියන අරටුව නෑ ඊට පස්සේ තනවා ඊළඟගේ තමයි තිය ඊට පස එකත් ගලනවා ඒ ගැලවම නෑ ඒකෙත් නෑ ඊට පසිතර නෑ මේ පතුර තමයි ගලවන්න ඒ පතුරත් ගලවන්න එතොට ඒත් නෑ එතට ඉතර නෑ මේකත් ගලවල බලන්න ඕනේ එතකොට ඒත් ඒවගේ තම මේ ජීවිත ඔන්න ඉගෙන ගත්තා ඉගෙනගෙන ඉවරනකොට මුකුත් නැතුරන නෑති පස්න ඇන්න ති රැකියාවක් කර ගත්තක වැඩේ හරි ඉති රැකියාවක් කරගෙන ඒත් නැති හිතනවා ති
නේද ගියද්දරක් අදාන පොඩ්ඩක් පවුල් පන්සල් වුණා ඔය ටික හරියි. ඉතින් ඔන්න ඒ අරටුව දැන් ඊට පස්සේ ඒක මේක කරන ඒත් නෑ. ඒතර ඉන්න බබෙක් හදාගත්තාම නේද? දරුවෙක් මල්ලෙක් හදාගත්තාම ඔක්කොම හරි. ඒකත් අරටුව ලැබෙන. ඒකෙත් තමයි අරටුව නෑ. අරටුවක් කියලා ගලවව පතර ලැබිච්ච කී අරටුවක් නෑ. ඒතරගෙන මුන්ට ඉගෙනගෙන මුන් හොඳ තැනකට ගියාම අපිට සතුටෙන් සැනසෙල්ලෙන් ඉන්න පුළුවන්. ඊට පස්සේ ඒකත් දැන් ඔන්න මේක නන්දිමන මොකද වෙන්නේ? බැඳලා දෙනවා. ඒ මොකද උගන්නගත් කියලා බඳ ඒත් ඉතින් මොකද වෙන්නේ? ඒත් අර මොකොත් අරටුවන්නේ හරියක් නෑ සාරියක් නෑ. ඊට පස්සේ හිතනවා මේ දරුවන්ට ඉතින් මිනිබිරියක් හම්බුනොත් ඉතින් ඒකත් එක දන්නවා. ඊට පස්සේ ඔන්න බැරි වෙලා බබානන්ද මේ වැදගෑනියක් කියනවා අපිට කිසි සතර ඊට පස්සේ හරියත් එක්ක ඉතින් ඔන්න අරගෙන නේද? ඊට පස්සේ ඉතින් මොකද අරටුව වෙනවනේ නේද? දැන් බබා මිනිබුරු හම්බුන ගමන් තමයි අපේ සැබෑ සතුට සොම්නස තියෙන්නේ. ඉතින් ඔන්න ලැබෙනවා. ඊට පස්සේ ආයෙත් අරටු කේ පතුරු ගලවනවා මුන්ට දැන් උගන්නන්න ඕනේ. ඒක ඔන්න උගන්නන්න. දැන් මගේ කරගන්න. ඊට පස්සේ අරයා කැමති නෑ නේද? ඊයරි කැමති නෑ. තමට බෑන කැමති නෑ. මේ අම්මලා වැඩි පොඩි ළමයිත් එක්ක ඉන්නක දැන් හදාගත්තේ මේ සතුටින් දැන් ඔන්න කතා කරන්න දෙන්නේ නෑ. ඇසුරු කරන්න දෙන්නේ නෑ. අම්මලා මේ ළමයි දැන් ඉස්සර විදිහට හරියන්නේ නෑ. ඔහොම නෙමෙයි හදන්නේ. කියලා ඉතින් ඔය කියනකොට ඔන්න මොකද වෙන්නේ? ලබාගත්තේ අරටුවේ සාරයක් නෑ. තවත් තියෙන මොකද්ද? දුක. ආන සංකාර කියන්නේ ඒක කාලා දානවා. ඒකයි. හේතුව හැබැයි අර දේ සකස් කරගත්තා මේ දේ සකස් කරගත්තාම නේද? චේතනා පාල කර ඉතින් කර ආවා. හැබැයි එකකවත් සාරයක් අරටුවක් නෑ. ඊට පස්සේ ඉතින් හිතනවා එහෙම කොහොමද ඇල භාවනා කරන්න ඕනේ. නේද? ඊට පස්සේ ඒකෙත් සමහරලාට පස්ම කොටයි. නේද? ඊට පස්සේ එතනත් සමහරලාට ආභෝධය ඥානෙ නැතුනොත් එතනත් මුකුත් අරටු නැති වෙලා යනවා. ඒකේ අරටු හොයාගන්නත් බැරි වෙලා යනවා. ඒකත් වැරදි විදියට මොනවද මේව කරගත්තොත්. ඒ විදිහට ඒකයි ජීවිතේ අපි සංස්කාරයන්ගෙන් සැප හොයනවා. හැබැයි සංස්කාරයන්ගේ හරයක් සාරයක් අරටුවක් නෑ. ඉතින් කාලා දාන එක තමයි සංස්කාරයන්ට වහල් වෙලා සංස්කාර විසින්ම අපිව කාලා දැම්මා. ඒකයි. ඉතින් ඔය විදිහට මේ උපාදානස්කන්ධ පහම බුදුරජාණන් වහන්සේ කියන්නේ අපිව කාලා දානවා. ඉතින් එහෙම දකිනකොට තමයි යන රූපේ පිළිබඳ ලොකු කලකිරෙනවා. විඳීම පිළිබඳ හරියට කලකිරෙනවා. සංඥා සංකාර විඤ්ඤාණ. ඒතර සංසාරේ කාලයක් තිස්සේ මම කියලා දෝංකාර දුන්නු කෙනාට මොකද වෙන්නේ? කලකිරෙනවා. දැන් මේක රූපේ දකිනකොටම මගේ කියලා පේන්නේ. මෙයා තමයි මට සැප හදලා දෙන්න කෙනෙක්. ඒකනේ මෙයා බුදු විදියට නියම කරන්නේ. මෙයා වෙනුවෙන් ඕන දෙයක් නේ. මෙයා වෙනුවෙන් ඕන දෙයක් කරන්න කැපෙන. ඒ තරම් මෙයා අපිට සැප හදලා දෙන්න කෙනා හින්දා. මුළු ශේෂ්ඨම මෙයා වෙනුවෙන් වියදම් කරන්න කැමතියි. මෙයා වෙනුවෙන් මේකේ කැලිත් අයින් කරන්න කැමතියි. ඉතින් ඒ විදිහට පුදුමාකාර අපිට මේ රූපේට අපි පාදානවල බැඳලා ඉන්නේ. මොකද මේකේ අපි යථා ස්වභාවය දැක්ක නැති නිසා. මේක පිළිබඳ ලොකු කරවලක් තියෙනවා. ඒ කරවල අන්න බුදුරජාණන් වහන්සේ අයින් කරලා දානවා. එලියක් ගහලා බලනවා මේක මොකද්ද? කාණ කෙනෙක්. රූපය කියන්නේ අපිව කාලා දාපු කෙනා. ඒකයි. වේදනාව කියන්නේ අපිව කාලා දාපු කෙනා. සංඥාව කියන්නේ අපිව කාලා දාපු කෙනා. සංකාර කියන්නේ කාලා දාපු විඥාන කියන්නේ කාලා දාපු. පංච උපාදානස්කන්ධය කියන්නේ කාලා දාලා. ඉතින් අනේ විදිහට මේ පංච උපාදානස්කන්ධය පිළිබඳව ශ්‍රාවකයා බලන. එතකොට ඒ වර්තමානයේ මේක තේරෙන්න නිතරම මොකද කරන්නේ? හිමීට ඔළුව දාන කොහෙටද? නොපෙනෙන තැනට. ඒ තමයි අතීතේ. පේන්නේ නැහැ. හැබැයි මෙතන පොඩ්ඩක් පෙනිච්ච මේෙන් ඇස්ත එක ලැබිච්ච ගමන්ම මේකෙන් බලන්න යන කොහෙද? අතීතේ. ඒකට කියන්නේ අන්වේ ඥානය කියලා. අනුව යනවා කියලා. ධම්මේ ඥානෙ, අන්වේ ඥානය කියලා දෙකක් තියෙනවා. සෝතාපන්න වෙනකොට ඒ දෙක පිහිටනවා. ධම්මේ ඥානය කියන්නේ මේ මොහොතේ යථා ස්වභාවය පේනවා. හැබැයි අතීතේ එහෙම බලන්න බෑ. මොකද අතීතේ දැන් විදෝප පේන්නේ නැහැ නේද? අතීත පංච උපාදානස්කන්ධ පේන්නේ නැහැ. ඒකයි. අවබෝධ කරගන්න බෑ. හැබැයි මේ වගේම කෙනෙක් තමයි හිටියේ. ඒකයි. දැන් කන විදිහට තමයි රූපෙන් මාව කාලා දැන්. දැන් මේ කරපු සංස්කාර විදිහේ කාලා දාපු විදිහ තමයි අතීත සංස්කාර මාව කාලා. විඥානය නැමැති මායාකාරය මැජික් පෙන්න අද තියේ හෙට තියේ කිය නේද? මාන මැජික් පෙන්න හැබැයි ওই විදිහට තමයි අතීතේ කරලා තියෙන්නේ. ඉතින් මේ පංච උපාදානස්කන්ධ දැන් මං යමක් කනවා නම් ඔය කෑම තමයි
අන සංසාර පුරාවටම කාලතිය එක ඒක මොන විදිී ලැබුණත් කාල දැම විසක්කා ලැබල දුන්න මුකුත් නෑ අතීත මොන්න තරන් සංස්කාර සකස්වන මුකුදුන්නේ හරි ඇත්ති නොද කියනවා අතීත ආත්ම හතදියක පනාහක රජක ගැන අපට කියනවා මුකුත් කණ්ඩති නොද ඒ රජකමට කෑමතම දැන් නේද ඒ සංස්කාරයෙන් ඔක්කුම හරයා අරටුවක් නෑ කාල දැම්ම විතරේ සංස්කාරෝලින් කරේ ඒ රූපයට අපි මුලාවන ඒ විඳුණු වින්දනයට අපි මුලාවන ඒ සංඥාවට අපි මුලාවනේ සංස්කාරයට අපි මුලා ඒ විඤ්ඥානයට මුලාවනේ නිසාතම දැන් හොඳටම කනේ කාල දැම විසක්කා සතක් කරන දුන්නේ නෑ ඒ අරටුවක් නං අපිට රජකමින් අදහෙන්න සතුටින් ඉන්න පුලාගෙන් නොඩ ඒ සංස්කාරයන්ගේ කිසිම හරයක් නෑ අරටුවක් නෑ ඒක ඩිවලෝගෙද රාමකිව කියලා අද පුළුවන්ද සතුටෙන්ට ඒ අරටුවක් ඒ විදියට කාලදාපු දෙයක් විසක්කා වෙන ඩිවිලෝගෙද ලාවක අම්මෝ මොකද කාලා දැම දැන් කන විදිර තමයි කාලද මෙයා වෙන දිවිලෝ කියලා අමුතු දෙයක් කරන කාලදාපික තමයි කර ඒකයි ඒ විදිට බලන්නකට තම යන්න ඒකරෙන අන්වේ ඥානය අනුව යනවා කියනකයි ඒකයි මේ ගැනේ අතීතම්පි අද්දාන රූපේන කච්චා අතීතේ මාව රූපේසුමාව කාල දැම කොහොමද දැන් කන විදිට අනාගතය මේ රූපේසිමාව කාලදාවී කොහොමද දැන් මේ කන විදිහට දැන් කන විදිහ පොඩ්ඩක් බලනකොට පේනවා රූපයෙන් අපි කාල දැම්මා කියලා නේද අපි රූපයට වසඟ වුණ හිද විනීමට වහල්ලුන හිද තමයි සංඥා සංකර්මයට වහල්ලුන හිද තමයි මේ වගේ අතසබයි හඳුනා ගත්ති නැති නිසා තමයි අපි යන්න මේකින් අපිෝ කෑව නේද ද වේදනාව උපදිනකොටම දැනගත්තන මේ දිය පුලක් වගේ එහනම් වේදනාවට අපිට වැටෙන්නේ මේ ජීවිතය නිකම් හීනයක් වගේ කියලා මුලින්ම කියල දුන්නොත්තේ එන හීන පේ බල්ල වැඩ එදේ විදියට මේවාගේ අතා ස්වභාවයක් මුලින්ම දැනගත්තරන් හිමුලා වෙන්න නමුත් මේවා ප්‍රිය වසයෙන් තමයි මිහිරි වසයෙන් තමයි දැකේනි සමගදුන මේකට අපි කැමැති වුණා ඒ කැමැත්තිහිද තමයි අපි පස්්නයට මුණ දුන්නේ ඒනි සදැන්ම එක යාදින බලුට කැමැත්ත නැති කරගන්න හැකියාව තියෙනවා ඊළකට බුදුරජාණන් වන්ස දේශනා කර ඉට පස උන්වහන්සේ හනුව තංකින් මං්්‍යති භික්කේ රූපන් නිච්චංවා අනිච්චංවා මහනන මේ රූපය නීතිය ධනත්‍යයද කියලහනු එතරගෙන අනිච්චම්බන්තය ස්වාමීණී අනිත්‍යයයි යම්පනා නිච්චන් සුකංවා දුක්කංවා යමක් අනිත්‍යනගේක සැපත්ද දුකත් එතරගෙන දුක්කම්බන්තය එක දුකක් යම්පනා නිච්චන් දුක්කං විපරිනාම දම්ම කල්ලන්නු තන් සමන පස්සෙටුම් ඒ තම්මම ඒසෝ හමස්ම ඒසෝ මේ අත්තා එතරගෙන නොහේතන් බන්ති ස්වාමීණි සුදුසු නැහැ මම කියලා මගේ කියල මට අයිති කියල කියන්න සුදුසු නෑයි මගේ වෙනු කාලා දැම්ම රූපේෂ මාව කාලදම කොමද වැඩමන් දැක් මගේ කියන්න නේද අන්න ඒවිදිට ඒක යරමී පෙන්නලා අහනවා මේ ඇහැනිත්‍ය රූපේ නිත්‍ය තනිත්‍ය තුරකි අනිත්‍ය යමක් අනිතනික සැපයි දුකායිද දුකක් කියනවා එදර යමක් අනිත්‍ය නම් දුකනම් ඒකම මේ මාගේ මට අයිති කියල කල්පනා කිරීම සුදුසුද කියෙන නොහේ තම්බද ස්්‍යාමිනි සුදුසුම නෑ ඒවිදිට බුදුරජාණන් වන්සර අන්න මේ පංචපාදානස්කන්දය තින යථා ස්වභාව සේ කරලතින අපි යක්කිවේ නිතරම ධර්මය යථාර්ථය නිතරම වර්තමාන වෙන්ගෝල් ජීවිත හැම දෙයක් මෙම වර්තමාන උනොත් විතර අපිටේදේ අදකින්න බලන්න කියන්න පියෙන් දේට සතම අපි ජීවිත හැම දේ මොකද කර හැම මොහොතම වර්තමාන කරගන්න කෙනෙකුට රිද්දන්න ඕනි මොකද කරන්න අපි එයාගේ හිත රිදනදේ ආරගෙන වර්තමාන කරනවා එයාගේ හිත රිදන එකත්ති නොනේ ඒ රිදනදේ අපි අල්ලගන්න අල්ලගෙන නොකද කරන්නේ ඒක හැම්වෙලේම රිද්දනවා පරම්පරාව කියනකොට එයා කැමිතින තොට ති මොනර වැරද පරම්පරාව හැටින මේ මගේ කටවස ගන්න පෝකසී කරලකිට තවන්නරය කැමතින ඒ නිසාමක දෙන්නේ රිද්දන් ඩෝරු වෙන්න අවත්තාවක් වුණොත් පරම්පරාව ඇතර ගන්නවා මොනහර ඒ තියන එයා විදුවන එකත්තිරන ඒක තමයි ඒක වර්තමාන කරොත්තමාරයට විදින්න ලැබෙන නැත්ත විදිරයක් ලබෙනවා දුක් දෙන්න ඕනු ගමන් අන්නට එයා දුක් විදින දේ අරයාවර්ද යාක සීකර ගත්ත නැත මෙයා සී කල දෙනමුකද මෙයාට දැන් විඳවන්නද ඔන්න ඒක තමන්ට මේ කරට මේ නතම ඉති ඔන්න අර මොනවාරි පස්සන ඇතල ගන්න පවුල් පන්න උනමනවාරි ස්කෝලි කරපු හරි මොනහරි තීරණගු ඇදලා ගන්න ඉතින් ඊට පසිතින් අර ඒක වර්තමාන නොවන තරයට විින්දනයක්
දුකක් හදන්න බෑ එනි සමයා දන්න මේක වර්තමාන කරලා දුන්න ගම අරයට හොඳටම දුක්කෙනවා ඉතිේ නිසා නිතරම නිමිති වර්තමාන කරන ගතියක් තියෙනවා එතර මේ ධර්මය කියන්නේ නිමිත්තක් ඒකත් බුදුරජාණන් වහන්සේ මොකද කරන්නේ හැම මොහොතම වර්තමාන කරලා දෙනවා දැන් මේ කාලා කියන ඉතින් ඔන්න දැන් ආයෙත් කරලා දෙනවා නේද එතකොට තමයි අන්නේ අයට කලකිරීම කියන එක ඇති වෙන්නේ ඊළඟට කියන තස්මාතිය භික්ඛවේ ඒ නිසා මහණෙනි යංකින්ච රූපං අතීතානාගත පච්චුප්පන්න අජ්ජත්තංවා බාහිරංවා ඕලාරිකංවා සුකුමංවා හීනංවා පනීතංවා යන්දූරේ සන්තිකේවා සබ්බං රූපං ඒ සිරු රූප නේතම්මම නේසු හමස්ු මිනමේසු අත්තාති ඒව මේතන් යථභූතන් සම්මප්පඥාය දට්ටක්පා මනානුවනින් මේ රූපයේ තියෙන යථා ස්වභාවය හොඳට දකින රූපය කරම ගද මාගේ නොවේ මම නොවෙමි මගේ ආත්මි මොකද දැන් රූපය පිළිබඳ වෙලුවන අතීත කාලදර්ම අනාගතත් කන දැනුත් කනු නේද ඉතින් ඒක තමාගේ රූපෙන්ට පුලන් අනත් රූපෙන්ට පුලන් ඕලාරිකසුම් හීන පුලට මොන උනත් මම්මාගේ මට අයිති කියල ගන්න අර මානසිකත්වය තියෙනයකින් තම මේ පස්න අහන් ඒක ඉතිේ කියන මේ විදිහට සාාවකය පුළුවන් තරම් මේ පංචුපාදානස්කන්දය පිළිබඳව අන්න ඉසල්ලාමකද කන ප්‍රශ්න කිරීම වසයෙන් පුුණු කරන රූපේ නිත්‍යයද අනිත්‍යය එතර අනිත්‍යයයි යමක් අනිත්‍යන එක සැපද්ද දුකත් එතරගෙන දුකයි යමක් අනිත්‍යය නම් දුකනම් වෙනස් වෙලා යනවන ඒ දේ මම මේ මාගේ මට අයිති කියල කල්පනා කිරීම හරිද හරි නෑ ඒ විදියට අන්න බුදුරජාණන් වන්සේ යොපදවන්නේ වගේ ධර්මය වර්තමාන කරල දෙන මේ අපිට පුද්ගලිකව තමන්ටම කරගන්න පුළුව තමන්ම තමන්ගේ පත්නාට පුන රූපය නිත්‍යයද අනිත්‍යය එතොට තමන්ම සිහි කරනපුන් රූපය කියන්නේ අනිත්‍යය ති යමක් අනිත්‍යයන ඒවගේ මේක වෙනස් වෙනවා යමක් අනිත්‍යන එක සැපත්ද දුක එද යමක් අනිත්‍යන එක දුකක් මොක වෙනස් වීම තුළ සැප යමක් අනිත්‍යයන දුකයිනම් වෙනස් වෙලාත් යනවනම් ඒදේ මමය මාගේ මටයිති කියලා කල්පනා කිරීම හරිද නොහේතන් ඒක සුදුසු එහෙම කල්පනා කිරීම හරිම නෑ එහෙනම් යම් අතීතයේ හටගෙන නිරුද්ධ වෙලාගේ යම් රූපයක් ඇත අනාගතය හට නොගත්තු යම් රූපයකද මේ වර්තමාන වෙලා පහල්ලතින යම් රූපයක් ඇද අජ්ජත්තික කැන තමායයි සලකන බාහිර ඕලාරික සියුම් හීන පනිත දුරළඟ යම් රූපයක් ඇද මේ සියලුම රූපේ නම් මොකද මාගේ නොවේ මම නොවේමි මගේ ආත්මය නොවේ තරම් රූපය තියෙන යථා ස්වභාවය එහෙම බලන්න අන්න අවබෝධ කරගන්න පුළුවන් බුදුරජාණන් වන්සේ දේශනට අයන් උච්චිති භික්කවේ අරිය ශාවකු මෙන්න මේ විදී ආර්ය ශාවකය අපචිනාතිනෝ ආචිනාති රැස් කරන කෙනෙක් නෙවේ අහින් කරන කෙනෙක් මෙහම බලන්න රූපයමකද රූප රැස් කර යනවද නෑ රූපයෙන් අයින් වෙලා යන එක අපචිනාතික නෝ ආචිනාති ආචිනාති කැන රැස් කරන අපචිනාති කැන රැස් කරන්නේ නෑ පජහති අයින් කරන උපාදයති අල්ලාගන්න බැදිදි යන්න පුළුවන් තරමක දෙන්නේ දුරු කරන තුර අල්ලාගැනීමක දෙන්න රූපය අල්ලගන්නේ නෑ ද මේ විදි රූපෙන් මාව කාලදානෝ කියල බලනුරුම දෙන්නේ ඕ පුළුවන්තර රූපයට බැඳෙන ස්වභාවය නැතිවලෙන වේදනාව මාව කෑවා එතෝට අපි කෑවගෙන දන්නවන වේදනාව නිසා තමයි ජීවිතය සීලුම දුක්කින්ද වේදනාව නිසා එතර වේදනාව මාව කෑවා ඒක එතොට ආන වේදනාව අල්ලන්ඩ යන්නේ ඒකයි ඒ අයින් කරන්න බලන්නවා ඒකයි විශ්සිනේතිනතු වේදනාව එකතු කරන්න යන්නමකද විසුරුවල දා ඊළඟට විදූපේද වේදනාව දල්ලන්න යන්න නිවලා දාන වේදනාව දැල්වෙන්න මොකක් තිබොත්ද තන්නාව තිබුණු ඒතුද වේදනාව නිවෙන්නේ ආයාය වේදනාව පුනර්භවයක් හදලා දෙනවා ඒකයි ආයාය වේදනාව සකස් කල දෙනවා එතර ඒනිසාර මේ විදියට වේදනාවේ නැත්තන් රූපය මේ වගේ මේ අතාස භාවිදාකිනකට මේක මාව කාල දානවා කියනකරමකද තියන කැමැත්තට නැතිවල යන එතට නිවිනවම සක්කාය පත්වයෙන්නේ නෑ කියන ඒම නැත්ත මේක නිත්‍යය අනිත්‍යය කර මෙනය කරනවා එතකොටත් එහෙමයි ඊළඟට ඒවගේ මේ අති තනාගත වසයෙන් බල අජ්‍යතික බාහිර වසෙන් බල එතර ඒ හැම එකක්ම මම්මාගේ මට අයිති කියලා ගන්න බෑ එතවරත්මකද වෙන්නේ ඒකට තින කැමැත්ත නිවෙනවා ඒකයි නිබ්බාන කියන එක නිවල දාන ඒකයි එතුරන්නේ ඒ මේ ආර්යශාවකය නිතරම කරන්නේමකද මේක නිවල දාන්න මහන්සි දාන නිවන්න රමකද කරන්න ඕන
අර රූපේ තින යථා ස්වභාවයම නැවත නැවත අන්වර්තමාන කර බලන එක තම යෝනිසෝ මනසිකාරය කියලගන්නේ ද යෝනිසෝ මනසිකාරය කරන බුදුරජාණන් වහන්සේ කියපු ක්‍රම අවශ්‍යයි ඒ කියපු ක්‍රම ඇත්තමයි රූපය කැන්න බෝව කාලදාන කිය ඒක තමයි මෙනෙහි කරන්න ඒකයි පරසෝ ගෝ සප්‍රත්තිකන එකයි නැත සද්ධර්මය යෝනිසෝ මනස්කාරමික සත්‍යයක් ඒකයි ඇත්තක් රූපේ තම අපි කාපු කෙන මේ බාහිරලෝක කවුරුත් අපි කෑවේ නෑ බාහිරයි අපි කනුවනන් හිට රහත්තුනොත් ඒ අය අපි කන්නුනීම කයිද කාටුවත් කණ්ඩ කැන අපට කාටුවත් වද දෙන්න දුත් දෙන්න අටවන්ඩ පීඩාව කසානය කිසිම දෙයක් කාටුවත් උපදවන්න බැහැ බාහිවුන් මොන්න දේ අයින් කරත් අපේ ඉදිරි අපේ අම්මතා තමරල දැම්මන් කඳුලක් කොළුවන්න පුළොඳ කාට බැහැ දුකක් බොදවන්න බෑ පීඩනය ඇති කරන්න බැහැ අසාහනයක් ඇති කරන්න බෑ චිත්ත පීඩාවක් ඇති කරන්න බෑ ඒ මොකක් අතති කරන්න බෑ ආය සංස්කාරයක් ඇත කට හිඳ ගහන්ඩුවන මගේ අම්ම මැරුවට කියල එම සංස්කාර සකස් වෙන්නේ නෑ අන බලන්න ඇයි අන රහතන් වහන්සේ නිවලයි නිසාකාටවත් අය දල්වන්න ඒ එනිසා දුක පීඩනය අසානය ඔක්කෝම සිත්තවල්කින ඔක්කොම හදර දෙන්නෙමේ කවුරුත් නෙවේ කවුරුත් අපිට දේවල් කරනින්ද පීඩා කරනින්ද නෙවේ මේ රූපයට බැනිච්ච නිසා වේදනාවට බැදිච්ච නිසා සංඥ මේකට තන්නාව නැතිවිච්චි ගමන්න අන පංචුපාදානස්කන්දේ නිදහසතරමුකුත් හදන්න පුළුවන් විදිහ නැහැ වේදනහ එතට ඒවිදි දුක් වේදන හදන් විදිහ නෑ ඒකයි තේ නිසා අප ඒකයි අර කාල දානම කියනකොට අපට සීහටින්වල මේ නිසා තමයි මම මේ අප්‍රමාණ කඳුළු හැලීමක් ඉන්නද රූපය හින්දා වේදනාහින්ද සංඥා නිසා සංකාර නිසා විඤ්ඥානය නිසා උපාදානස්කන්ද නිසයි මන්ද එතට තම උපාදානස්කන්ද දුක්වෙන්නේ නැත්තන් ඒ තාකල් උපාදානස්කන්ද තමයි මම මගේ වෙන් ඉති බලන්න බලන්න තමයි චුට්ට චුට්ට කල හැබැයිති එක පාට කලකිරෙන්න ඇයි මම කීපු කෙනට කනවා කාපුගෙනගේ නොට කැමතිද කැමති නැහෙම බලන් හරි අමාරුයි මෙයා මාව කෑව කියලා කියන්නේ අපි ගැන යානවේ අර ඇතමයි මාව කෑ ඉති බාහිරට කාපුුවයි පිප් දැක්කි නේද අපේ ජීවිතය කෑව අපේ නම්බුව කෑවේ නේද දරුවනි තමල්ලාට දරුව තමයි කාලා දැන්නේ ඒක තමයි පේන්නේ නමුත් මේ පංචුපාදානස්කන්දින් කෑව කියලා පේන්නේ ඉතිකයි එතොට බුදුරජාණන් වහන්සේ තම යන්න ඇත්ත පෙන්න්නනවා ඔබව කාලා දැන්මේ රූපේ විසි මිසක්කා වෙන කෙනෙක්වී මිස ඒක ඇගිල්ල දික් කරන්න කාටද ආනක පච්චත්තන් තමන්ට ඇගිල්ල දිකරන්න එතර තමයි නුවනැති අය අන දැනගන්නවා කාපුගෙන අයිකරතියනෙ කොයිද ආනමත එත රූපෙන් තමයි කාලද මෙතර රූපයට කල් කිරෙනවා කාල්ගටික රූපයෙන් නිදහස් වෙනවා නිදහස් වෙච්චිකම් පස්නේ ඔක්කෝගෙම නිදහස් ඉති විදියට අන්න අපි මේ යෝනි සෝමනස්කාරය පවත්වන ති යෝනි සමනස්කාරය පවත් අන්නලන් අපිට ගොරුමකක්ද ධර්මය ඕන යතා ස්වභාව බලන්නන ඒක තම බුදුරජාන් වන්සේ අරමක යෝනිසෝ මනස්කාරය කියන දෙයක් බලනවාගේ බලන්න ඕන දේ බුදුරජාණන් හතර දිලති අපිට තින දැමකක්ද බලන්න ති අපි චිත්‍රපටි හදන්න ඕන්න අප චිත්‍රපටිය තියෙන අපිට තින බලන්න විතර අපිට මුකුත් නිස්පාදනය කරන්න අරුවම සුල්ටි මුකුත්තක යන්න දෙයන්න අපිට තින්නේ බුදුරන් ති හදන්න සූටින් ගිල්ල අධ්‍යක්ෂණය කරලා සාරා සංකේය කල්පලක්ෂයක් පෙරුම් කොල්ල තමයි මේ යථාර්ථය නැමති සීඩි කරලා තින ති ඕක බලන කෙනට විතර හැබැයි පේ ඉතින් බලන්න තමයි එක කියන ඒවම් පස් සංකයලගෙන් මෙහෙම බලන්න ඕන ඒක ඉති පරි සංචික්කද මෙහෙම සල කල බලන්නඩු නැත්තම් පේන්නේ නෑ ඒකයි මේක කියන තත්‍ර භික්වය සුතවාහිය සමේ කාරණන මේ පංචුපාදානස්කන්ද අතීත ජීවිත සීකරනවා ගැන පංචුපාදානස්කන්දනම් එතොට මේ පංචුපාදානස්කන්දය කියන දුකනම් එනම් මේ දිහාමෙන්න්න මෙහෙමයි සර කළ බාන්ඩුවනි මේක දුකනම් ඇයි දුකක් රූපය වෙන්නේ රූපේ දුකක් වෙන රූපයෙන් තමයි මාව කෑවකින ප්‍රති දන්නනු ගද දුක දුන්නස පීඩන අසාන ඔක්කො මැති කළ දුන්නේ රූපේ එක කාල දර්ම කියලා කියන එක කංචනීය ඉති මේ විදියට බලන සාභකයන්න රැස් කරන හෝ ඊළඟට එකතු කරන කෙනෙක් නෙවේ එකතු කරලා තියනව විහිරුල දාන පැස්කරපය වයින් කළ දාන නේද ඊළඟට පත්වනේ ඔක්කොම නිවල දාන ඒ සඳහා තමයි මාර්ගය ඒ අය ගමන් කරන්න ඒ සඳහා පුුණු වෙනවා එතනහන මොනවද මහන්න කිංචි අපචිනාති නොවාට මොනවද මේ එකතු කරන්න
එතක රූපං අපට රූප තමයි ආනකට එත ආර්ය ශාවකමකද රූප එකතු කරන්න යන්නේ ආදින බලන්නකනකද වෙන්නේ ආය රූපය රූප හදන්න යන්නේ කල කිරෙනවා ඒකයි. ඉළඟට වේදනා සංඥා සංකාර තමයි අන්න එක මේ එකතු කරන්න යන්නේ වන ඇති කරලා දාන ඊළඟ රැස් කරන්නේ නෑ කියනවා. ඉළඟට දුරු කරනවා තිය තියෙන දෙමකද වෙන්න අයින් කරලා දානවා ඇබැයි අල්ලන්ඩ යන්නේ රූපය අල්ලන්ඩ යන්න රූපී තින තන්නාව දුරු කරලා දාන ඇයි රූපය විසින් කාල දැම්ම නිසා ඒකයි. ඒවගේ රූපය අනිත්‍ය දුක නිසා ඒ වගේම රූපයට කැමැත්ත වීසි කරලා දාන එකතු කරන්න යන්නේ නෑ ඒකයි. ඒවගේම රූපයට තින තන්නාව තමයි නිවලදාන ඒ එනිසා රූපය තමයි නිවලදාන රූපය නිවනවකිනුට අපි දැනගන්නම ගත්ත රූපීට තියන කැමැත්ත තමයි ආන නිවලදාන එක තන්නාව තමයි ස්පහමී තිබ්බොත්තමයි දැල්වෙන්නේ තන්නහන තුරු ගම අර තෙල් නැතුනොත් පහන නිවන වගේ තන්නාව නැතුනමතයි නිවිලා යන්න රාතන් වහන්සේලාට එක නිවනිවාය කියන්නේ එකයි තන්නාව නිරුද්ධ වෙලා එනිසා රූපේ තමයි නිවලදාන්නේ එකෙන් රූපයට තින කැමැත්ත නැතිවෙනවා රූපය අර කාලදාන කෙනෙකට දැක්කන් රූපීට තින කැමැත්ත නැතිවෙලා යනවා ඊළඟට බුදුරජාණන් වහන්සේ කියනවා ඒවම් පස්සං සුතවාද මේ විදිහට හරියටම දැක්කොත් ආර්ය ශ්‍රාවකයා රූපස්මින් නිම්බින්දති රූපෙනුකද වෙන්නේ කලකිරෙනවා රූපස්මින් නිම්බින්දති වේදනායි නිම්බින්දති වේදනාවටත් කල සංඥායි නිම්බින්දති සංඥාවට කලකිනවා සංකාරේසුපි නිම්බින්දති සංකාරයට නිම්බින්දනවා විඤ්ඤාණස්මින් විඤ්ඤාණයටත් නිම්බින්දති මොකද වෙන්නේ කලකිරෙනවා නිම්බින්දන් කලකිරුණොත් මොකද වෙන්නේ අපි සාමාන්‍ය දෙයකට කලකිරුණු පුජ්‍යලෙකුට කලකිරුණු මොකද වෙන්නේ ඇලෙන්නේ එක නිම්බින්දම් විරජ්ජති රජ්‍යති කියන ඇලෙනවා විරජ්ජති කියන ඇලෙන්නේ නෑ විරාග නොවැරුණොත් විමුට්ටි නිදහස් නොවැරුච්චිකමක දෙන්නේ ඒක නිදහස විමුත්ති විමුත්තුස්මි විමුත්ති මිති ඥාන නිදහස් වනාම නිදහස් කියලා ඥානයකුත් ඇතිවෙනවා නිදහස් වනාම නිදහස් වනා කියලා ඥානයක් ඇතිවෙනවා කීනා ජාතිය තුළ මොකද වෙන්නේ ජාතිය සේවෙන විසිතම් බ්‍රහ්මචර්යයන් ශාසන බ්‍රහ්මචර්යාව පුහුණු කරලා අහවරයි කියලත් දැනගන්න ඊළඟට කතන් කරණීය නාපරන් ඉත අවබෝධය සඳහා ආයමටමකුත් කරන්න දෙයක් නෑ ආයක මේක කෑව කියලා ඔන්න බැලුවත් එකයි නැතත් එකයි එනිසා ආය පුහුණු කරන්න දෙයක් නෑ කියනකයි කතන් කර නාපර ඉතත්තැ පද අයන් උචිත බික්ව වික්කු නේව අපචිනාති නො අපචිනාති ආන නිබුදු කියෙන අයින් කරන්න යන්නෙත් නේ රැස් කරන්න යන්නෙත් නෑකි දැන් අර පුුණු කරනගෙන අයි කරන්න වහන්සි ගන්න ද රාතන් වහන්සේ අයි කරන්න යන්නෙත් නෑ රැස් කරන්න දුරු කරන්න යන්නෙත් නෑ එකතු කරන්න යන්නෙත් නෑ ඉළඟට විසුරුවන්න යන්නෙත් නෑ එකතු කරන්න යන්නෙත් නෑ නිවන්න යන්නෙත් නෑ දල්ලන්න යන්නෙත් නෑ කියන ඇයි කතන් කරණීය නිවන්න යන්න ඕන්න ඇයි නිවල නිවලා තිය නිතායි නිවන්න යන්න ඕනේ නියපින්දායි දල්වන්න යන්නේ නෑ ඒකයි ඉතින් කිංචි නේවා මොකු මොනවද රැස් නොකරන්නේ ඒන විසුරුවන් රැස් නොකරන්නේ ඒව කියනවා රූපය අන්න රැස් කරන්න අවශ්‍යතාවයක් කැනයින් කරන්න ඕනේ නෑ විසුරුවන් ඕනේ නෑ ඇයි රූපය විසුරුවල ඉන්න කෙනෙ විසුරුල ඉද ආය විසුරුවන්ට යන්න ඕනේ නෑ එක කතන් කරණීය නාපරන් ඉත්තත්තාය කියන එකයි උසිතම් බ්‍රහ්මචරයන් කන බ්‍රහ්මචරියාව වැසනිම කරා රූපයේ තින චන්දරාගෙනතිකන සීල සමාධි ප්‍රඥා දියුණු කන්න ඒක දුරු දැන් දියුණු කරලා ඉවර ඉතිේ විදියට මේ විදියට රහතන් වහන්සලේ කිසි දෙයක් කරන්න ඕනේ නෑ නිවන් ඕනෙත් නෑ දල්වන්ඩ යන්නෙත් නෑ නිවලා ඉන්න කෙනෙ ඉතින් ඒවන් විමුත්ත චිත්තෝ භික්වේ භික්කු සහින්දෝ දේවා සබ්‍රහ්මකා සප්පජාපතිකා ආරකාව නමස්සන්ත මේ විදිේ නිදහස් වෙච්චි මානසිකත්වයක් තියෙන රහතන් වහන්සේලාට දෙවියෝ බ්‍රහ්මය ඔක්කෝමකද වෙන්නේ ඇත ඉඳලම මොකද කරන්න නමස්කාර කරනවා නමෝත්තේ පුරිසාජන්ය පුරුෂ ශේෂ්ඨයන් වන්ස වහන්සේට මගේ නමස්කාරය වේවා නමෝතයකුට උත්තම පුරුෂයන් වහන්ස වහන්සට මගේ නමස්කාරය වේවා යස්සතේ නාමි ජානාමි යස්ස නිසායජ උබහන්සේලා වඩාන භාවනන ඇසුරු කරන සමාධය අපිට නම් අල්ලන්නවත් බෑ
ඇයි යන්නට බැරි ඇයි අල්ලගත්ත දෙයක් නෑ අල්ලන්න අල්ලගනින් පැනත් ඇඩවල නම මේ කෝපයල්ල ට කෝ පැල්ලන්න පෙ කෝපි අල්ලගත්ත නැත්තම් එන අල්ලගත්ත දෙයක් බලන් විදිහක් නෑ එනිසා රහතන් වහන්සේ ඇසුරු කරන භාවනාවක් මුහුත්ත කාටුවත් කරන්න බැහැකීම දෙවියන්ට බ්‍රහ්මයට කාටුවත් මොකක් ඇසු කරද වානා කරන්න කියලා අල්ලන්න බෑ එතර අපි අනිත් අයගකෝම කෙරෙස් වලින් අල්ලගින්ද ඒ නිසාමක දෙන්නේ හිත දයා බලපුගන් කෙස් පේන ඇතකොට ඉති අල්ලනින්නක පේනවා ආනේ ඉතේ රාගේ තියනුත් රාගේ තුල තින කොය මොකක්කින්ද බර බලන්න පුළගන්න තොට පේනවා ආවල් දේ නිසාතම ය කැමැත්ත තියෙන ඉතේ නිසා තමයි අන්න අනතය අල්ලන්න සමරු කියන වූ අල්ල නොදකමයක් තියනවා මොකක්ද බෝතල ඇතුරකම මොකද අයතුරු කරනදේ අනිතයට පේ නොයාගේ කැමැත් අනිතයට පේනවා ඥානික ප්‍රාතන් වහන්සේලා කිසිම කැමැත්තක් කියලකක් ආනික ඒනි සතම උන්වහන්සේලා අනිමිත්තයි කියල කිය අනි දර්ශනම් විඤ්ඥාන කියල කියන නේද ප්‍රාතන් වහන්සේලාගේ විඤ්ඥානය දර්ශන කරගන්න කාටුවත් බැහැ මොකද කිසි නිමිති එහෙම අල්ලන්න යන්නේ නැහැ ඒක මොකද ඔක්කෝම නිදහස් වෙච්චිය ඒකයි තන්නාව තියෙන තාක්කල් තමයි ඔකුම තියෙන තන්නාව නැතිවීමත කොයොක්කෝගෙන්ම නිදහස් ඒක ඒනිසායක උන්වහන්සලා අයින් කරන්න යන්න කියලෙකු කරන්න නිවන්ඩ යන්නෙත් නෑ ඉති නිවන්ඩයන් නැතන් එක්කු දල්ලනවා පේන එක්කු නිවනවා පේන නේද අපිට ලෝක කොටසත් දල්ලන කොටස නිවන්න වහන්සේ ගන්න රහතන් වහන්සේ ඔය දෙකම කරන්නේ නිවන්ඩයන් නෙත්නෑ දල්ලන්න ඉතින් එතුරේ අල්ලක්වේ මේ අනිවනවා මේ මෝදි ගන්න බෑ මෙයා දල්ලනවා කියන්න මොක දල්වන්න කෙනෙකුත් නෙවේ නිවන කෙනෙක නිවන්න වහන්ස ගන්නන ඒ පේ නොප්පා මහන්සි ගන්නවා පුදුම විදියට මේ රූපය කනවා කියක දිවාදෑ බල බලන්න කියල තිම පේනවා නේද රූපේ මේ වකරන රූපයෙන් නිවන්න පහන්සි ගන්න ආනක එත නිවන ඉන්න පේන්ද බන්න ඇත රූපය දල්ල දල්ල යනවා හැමලේම තෙල් දදා රූපයත් එක්ක මම කීගේති පත්තු කර යනත එකක් පේනවා රහතන් වහන්සරෝ දෙකව කරන්න ඇතිද තමයි අනුන්නාන්සේලාගේ අඩුම ගානි වඩන සමාධවත් අල්ලන්ට කාටුවත් බැහැ කියන ඒක ඒවට තමයි කියන්නේ අරියත් පල සමාධි කියලා මේ එක දේශනයක තියෙනවා පටවියාපෝතේ ජවායෝ කියන මේ සේක නැස කරනාශ මේක සේක ගැන කල්පනා කරන්නේ හඳුනගන්න මෙලෝ පරලෝ ගැන නමුත් සංඥීචපනස්ස සංඥාවත් තියනවා කියන සංඥාව තියනවා කියන සමල්ලාටකින මනසිකාරයක් තියෙනවා කියනවා ඒතමයි අර නිරෝධ සංඥා සහ විරාග සංඥ එතොට නිරෝධ සමාපත්තිට සමාධන්න බැ රහතන් වහන්සල භාවන වරණකට අන්න අර සමාධීතමා දියුණු කරනු කද ඒතන් සන්තන් ඒතම් පනීතන් යදිදන් සබ්බ සංකාර සමතෝ සබ්භූපති පටිනිසක්ගෝ තන්නක්ක යෝවිරාගෝ නිරෝධෝ නිබ්භානන් කියලා අන්නර නිරෝධ සංඥාව තමයි පුරුදු කරන්න එතර ඒක අල්ලගත්ත එකක් නෑ ඒනි සතමයි කාපත් එක අල්ලන්න බැහැ ඒක එති මේ විදියට බුදුරජාණන් වහන්සේ අපේ ජීවිතය ආබෝධ කරගන්න මේ පංචුපාදානස්කන්දය තොට අපි සංසාරික වසයෙන් මංමාගේ මට අයිතිය කියල අපි දැක්ක නිසා තමයි ඒකට තින තන්නාවාශාව නිසා තමයි මේ රූපය අපි අභිනන්දනා සතුරින් භාරගන්න තාකල් ආයුපාදාන වෙලා භවය හැදෙනවා ඉති නතර කරන්න තමයි බුදුරජාණන් වහන්සේ මේක ආදීනු ස්වභාවි දකින්නොන් ඒක ඇමැත්ත නැතිව නන්දිය නැතිවෙන්නුනේ නිසාතම යන්න රූපයේ ආදීනු ස්වභාවයක්ම මේ දේශනා කනක රූපය විසින්තම අපිව කාල දැම් ඉති සැල වර්තමාන ඉස්සල්ල බල්ල තමයි ඊට පස අතීතය රද්දානවා අනාගතයටත් දා ඉසල වර්තමානය ඇති කරගන්න ප්‍රාර්ථමාන දකින්න මේ රූපය නිසා තමයි මාව කාන්න මං මේ අඩන්නේ වැලපෙන්නේ සෝක කරන්න පසුත වෙන්නේ ගහදෝෂයක් නිසා නෙවේ එම නැත්තමක් පෙර කර්ම හදාගත්ත හිදම නවේ එම නැත්තමට හතුරු වෛරාකාරය තරහකාරන්න නෙවේ නැතම රටවල් හරියට පාලනය කර නින්ද නෙවේ මාව කන්නේ රූපය විසින් මං මේ විදවන්නේ අඩන්නේ වැලපෙන්නේ තැවෙන්නේ ගිනිගන්න ඔක්කොම රූපයෙන් තමයි කාලදානමාව වේදනාවෙන්ත මාව කාලදාන සංඥාවෙන්තම මාව කාලන සංකාරෙන්තම සංකදාන විඤ්ඥානත පාංචුපාදාන සංතාමාව හොන්තම පරිපු කෑවේ කාගෙන්ද
පංච උපාදානස්කන්ධ. හොඳටම බැට කෑවේ කාගෙන්ද? පංච උපාදානස්කන්ධය. ඒකයි හොඳටම අපිට සතුර වෙලා තියෙන්නේ කවුද? පංච උපාදාන. හැබැයි ඇවිල්ලා තියෙන කවුරු විදිහටද? මිතුරෙක් හැටියට. සරියුත් මහරහතන් වහන්සේ දේශනා කරනවා. එක මිනිසෙක් ඉන්නවා, යාට ඉන්නවා හතුරෙක්. හැබැයි හතුර සාමාන්‍ය කෙනෙක් නෙවෙයි, ලොකු සල්ලිකාර පෝසත් සිටුවරයෙක්. ඉතින් බැලුවා මෙයාව හැබැයි සතුරාව ලේසියෙන් ඝාතනය කරන්න පුළුවන් කෙනෙක් නෙවෙයි. මොකද මාලිගාව පලාතකට කාටවත් හතුරෙකුට ඇතුල් වෙන්න ඒ තරම් බල සම්පන්න කෙනෙක්. හරි බල සම්පන්නයි. ඉතින් මෙයා කල්පනා කරා මෙයාට පහර දෙන්න හොඳම ක්‍රමය තමයි මෙයාගේ සේවකයෙක් වෙන එක. ඉතින් ඒ නිසා මොකද කරන්නේ? අර සිටුතුමා ළඟට ගිහිල්ලා කාගෙනි මාර්ගයෙන් කියලා මම කැමති ඔබතුමාගේ කැපකරුවෙක් වෙන්න, උපස්ථායකයෙක් වෙන්න. ඉතින් ඊට පස්සේ ඉතින් උපස්ථාන කරන්නකොට හරි කැමතිනේ. ඉතින් හරි කැමති මහා බලපං කර කියලා දුන්නා. මෙයා මොකද කරේ? ඉතින් අනිත් කවුරුත් නොකරන විදිහට පුදුමාකාර විදිහට මෙයාට සැලකුවා. හැමදාම උදේ නැගිටිනවා, පස්සේ තමයි නිදාගන්නේ. මොනවද ඕනි කිය කිංකාර පරිසරවල කියන හැම වෙලේම අහනවා. මොනවද සිටුතුමනි ඕනි? ඕන දෙයක් ගෙනල් දෙන්න. ඉතින් පුදුමාකාර විදිහට අන්තිමට සිටුතුමාට විශ්වාසවන්ත වී පුජ්‍යලයා බවට පත්වන කවුද? සතුරා. හැබැයි සතුරෙක් කියලා දන්නේ කවුද? කැපකරු. තමන්ගේ උපස්ථායක සේවකයා. ඉතින් මේම කාලයක් ගියාට පස්සේ මෙයාට තේරෙන දැන් නම් සිටුතුමා මං පිළිබඳව කිසිම සැකයක් නැහැ. උඹට ඕන වෙලාවක මේකට ඇවිල්ලා බලයන් අර මේ ඕන වෙලාවක යන්නෙන්නත් ඉඩ දුන්නා. ඉතින් ඒ නිසා දැන් කාටවත් සිටුතුමාගේ හොඳම කීකරු සේවකයා. ඉතින් ඒ නිසා කාටවත් සැකයක් නැහැ. ඒ නිසා මෙයා කාලයක් ගියට පස්සේ දැන් නම් හොඳම chance එක ලැබුණා මෙයාව ඝාතනය කර හිමීට බෙල්ල කපලා යනවා. කවුරුත් දන්නේ නැහැ. සිටුවරයා දන්නේ නැහැ මහත කවුද මෙහෙම කරේ කියලා. විශ්වාසය තිබුණේ මෙයා මාව මට හැමදේම දුන්නු කෙනා. ආන්නේ වගේ කියන පංච උපාදානස්කන්ධය. එතකොට අර සිටුතුමාට සේවය කරේ කවුද? හතුර. හැබැයි දන්නවද මේ හතුර කියලා? මිනිමරුව තමයි මට මේ කන්න බොන්න දෙන්නේ කියලා නෑ. ආවේ කවුරු විදියට? ඉතින් ආන්නේ වගේ කියන පංච උපාදානස්කන්ධය. කාලා දැම්මට කන කෙනා හැටියට පෙවුනේ නෑ. මිත්‍ර වේශයෙන් ආවේ. ඒ නිසා තමයි යා මගේ උනේ, මට අයිති උනේ. ඉතින් ඒ නිසා තමයි බුදුරජාණන් වහන්සේ මෙයා සතුරෙක්, මෙයා අපි කාලා දාපු කෙනෙක් හැටියට දකින්න කියන්නේ පංච උපාදානස්කන්ධයම. ඉතින් ඒ නිසා හැම දිනාටම බුදුරජාණන් වහන්සේගේ ශාසනය තුල අපි මේ යෝනිසෝ මනසිකාරය යෙදලා පුළුවන් තරම් මේක අපි නුවණින් විමසන්න. ඒකයි ඉතිපටි සංචිකද කල්පනා කරන්න තමයි මේකේ යථා ස්වභාවය. දාගිතින් යනින් ගමන් වෙන පින ගමන් ජීවිතේ දෛනික කටයුතු කරන ගමන් මොනවාරි දුකක් ආවොත් මූ තමයි මාව ඒ තමයි රූප වේදනා සංඥා සංකාර විඥාන කියන පංච උපාදානස්කන්ධය. අද දිනේදීත් අපි ඊටාම ශ්‍රද්ධාවෙන් ගෞරවයෙන් භක්තියෙන් යුතුව ඒ සම්මා සම්බුදුරජාණන් වහන්සේ අපේ ජීවිත සුවපත් කරන්නට දේශනා කරපු ධර්ම අපි ඊටාම ශ්‍රද්ධාවෙන් ගෞරවයෙන් භක්තියෙන් යුතුව ශ්‍රවණය කරන්න යෙදුණා. ඉතින් ඒ තුලින් අපේ චිත්ත සංතාන තුළ භාවනාමය කුසලයක් අත්පත් වෙනවා. ඒ වගේම ධර්ම දේශනා කිරීම අමෘත දානමය පින්කමක් වෙනවා. ඒ වගේ සඳහා ඊට පහස සලසා දීම, අවස්ථාව සලසා දීමත් ධර්ම දානමය පින්කමක් වෙනවා. ඉතින් අපි සියලු දෙනාම බණ ඇසීමෙන්, ධර්ම ශ්‍රවණය කිරීමෙන්, ඒ වගේම දේශනා කිරීමෙන්, ඒ වගේ මේ සඳහා අපි ඊට සලසලා දීමෙන් මේ සෑම ආකාරයකින් අපේ චිත්ත සංතාන තුළ අප්‍රමාණ පුණ්‍ය ශක්තියක් අත්පත් වෙනවා. ඉතින් මේ රැස් කරගත්තා වූ උදාරතර පුණ්‍ය ධර්මයක් අද දිනේදීත් පින් විශේෂ පින් අනුමෝදනාවක් තියෙනවා. අප අතරින් වියෝවි වසරක් පිරීම නිමිත්තෙන් ප්‍රදීප් දිසානායක මහතාට පින් පැමිණීම සහ සෝමා දිසානායක මහත්මියට ආශිර්වාද කරන්න බලාපොරොත්තු වෙන විශේෂ ලම්පදීප් දිසානායකගේ පින්වත් මහත්මයාට පින් අනුමෝදන් කරන්න බලාපොරොත්තු වෙනවා. ඉතින් අපි මේ රැස් කරගත්තා උදාරතර පුණ්‍ය ධර්මය ඒ පින්වත් මහත්මයා අනුමෝදන් වෙලා එතුමාගේ ලැබූ ජීවිතය ආයුෂයෙන් වර්ණයෙන් සැපයෙන් බලයෙන් සමෘද්ධිමත් ජීවිතයක් වේවා කියලා උපුල් සහ කුමාරිය ඇතුළු ඒ පවුලේ සියලුම ඥාති මිත්‍ර දූ දරු හිතච්චි හැම දෙනාම එකතු වෙලා මේ මොහොතේදී ඒ පින්වත් මහත්මයා සිහිපත් කරලා පින් අනුමෝදන් කරන්නට බලාපොරොත්තු වෙනවා.
ඒවගේම මේ පින්නතුන් නමින් යම්තාක්තාව මේ පරලෝගේ ඥාතින් වෙතන් ඒ හැමෝම සේපත් කළ අතීත සංසාරයපට මේ ජීවිතය දක් අපි හැමෝම නමි මේ පරලෝගේ සිරු ඥාතින් සීපත් කළ අපි මේ පින අනුමෝදන් කරමු ඒ සිරු ඥාති මේ පින දැක අනුමෝදන් වලගේ ජීවිත සුවපත් කරගන්න සසර ගමන සුවපත් කරගන්න නිර්වාණ ධර්මය අවබෝධ කරගන්න මේ පිනුපකාර වේවා කියලා පින් අනුමෝදන් කරමු ඒවගේම මේ පින සියලුම දෙවි දේවතාවන්ට පින් අනුමෝදන් කරමු සියලුම දෙවි දේවතාවෝ මේ පින් අනුමෝදන් වෙලා ඒ දෙවියන්ගේ ලැබූ ජීවිත සුවපත් කරගන්න සසර ගමන සුවපත් කරගන්න මේ පින් උපකාර වේවා කියලා පින් අනුමෝදන් කරමු. මේ වගේ මේ රැස් කරගත්තා අවදාරතර පුණ්‍ය ධර්මය සියලු ලෝකවාසී සත්වයන්ට පින් අනුමෝදන් කරමු. ඒ වගේ මේ වර්තමාන අවස්ථාවේදී බොහෝ අසනීප තත්වයට පත්වෙලා මෙම සංගත රෝගය නිසා ඒ අසනීප තත්වයන් වල ඉන්න සිරු ලෝකවාසී සත්වයන්ට ඉක්මනින්ම නිරෝගී භාවය දීර්ඝායුෂ ලැබේවා කියලා අපි ආශිර්වාද පවත්වමු. ඒ වගේ මේ පින්නතුන් හැම දෙනාටමත් පවුල්වල දූදරු ඥාති මිත්‍ර හිතයිසී සෑම දෙනාටමත් අපි මේ රැස් කරගත්තු ධාරතර පුණ්‍ය ධර්මයානු භාවලමේ හැම දිනාටම සිතක් වේවා සාන්තියක් වේවා යහපතක් වේවා නිදුක් වේවා නීරෝගී වේවා සුවපත් වේවා තව තවත් සම්බුද්ධ ශාසනය මුල් කරගෙන දහනාදී පින්කම් සීලාදී ගුණධර්ම සමථවිපස්සනා භාවනා කරගන්න සත්‍ය ධෛර්ය ලැබේවා රජුන්ගෙන් ගොන්සරුන්ගෙන් ගින්නෙන් ජලයෙන් වසවිසාදීකින් කිසිම අන්තරාවක් නොවේවා සතවර්ෂාදී කාලයක් හැම දිනාටම දීර්ඝායු සම්පත් ලැබේවා කියලා අපි ආශිර්වාද පවත්වනවා. මේ වෙලාවේ මිය පරලෝකීය ප්‍රදීප් දිසානායක මහතාට අපි පැන් මඩලා පින් අනුමෝදන් කරමු. අපි මේ රැස් කරගත්තා උදාරතර පුණ්‍ය ධර්මය එතුමා අනුමෝදන් වෙලා ලැබූ ජීවිතය ආයුෂයෙන් වර්ණයෙන් සැපීම් බලයෙන් සමුද්ධිමත් ජීවිතයක් ලබත්වා කියලා පින් අනුමෝදන් කරමු. ඒ වගේම සීලෝම ඥාතින් අපේ මේ දෙන පින අපි අනුමෝදන් කරන මේ පින අනුමෝදන් වෙලා අපි සීලුම ඥාතින්ගේ ප්‍රදීප් දිසානායක මහත්මයාතුළ යන්තාක් අපේ නමින් මිය පරලෝකීය ඥාතින් ඇත්තන්ගේ හැමෝගේම ජීවිත සුවපත් වේවා කියන හැඟීම ඇති කරගෙන ඉදං වූ ඥාතිනං හෝතු කියන ගාථාව කියලා ගන්න. ඉදංගෝ ඥාති නං හෝතු සුගිතා හුන්තු ඥාතයෝ ඉදංගෝ ඥාති නං හෝතු සුගිතා හුන්තු ඥාතයෝ ඉදංගෝ ඥාති නං හෝතු සුගිතා හුන්තු ඥාතයෝ යතාවාරි වහා පුරා පරිපූරෙන්ති සාගරං ඒව මේ වයිතෝ දින්නම් පේතානං උපකප්පති උන්න මේ උදකං වට්ටං යතානින්නම් පවත්වති ඒව මේ වයිතෝ දින්නම් පේතානං උපකප්පති හිස්වතිබුණු භාජනය පෙනෙන් ඉතුරුණා වගේ අපි රැස් කරගත්තා උදාරතර පුණ්‍ය ධර්මය අනුමෝදන් වෙලා ඒ පින්වත් මහත්මතුළු යම්තාක් ඥාතින් ඇත්තන් එයගේ ජීවිතාශයෙන් වර්ණයෙන් සැපීම් බලින් සමුද්ධිමත් ජීවිතයක් ලබත්වා කියන නිදර්ශනය අපි පෙන්වලීමෙන් සිද්ධ කරේ. ඒවගේම මේ රැස් කරගත්තා උදාරතර පුණ්‍ය ධර්මයන් දෙවියන් සහිත සිරු ලෝකයාට අපි පින්පෙත් අනුමෝදන් කරමු. එත්තාවතාච අම්මේහි සබ්බදම් පුඤ්ඤ සම්පදං සබ්බේ දේවා අනුමෝදන්තු සබ්බ සම්පත්ති සිද්ධියා එත්තාවතාච අම්මේහි සබ්බදම් පුඤ්ඤ සම්පදං සබ්බේ භූතානුමෝදන්තු සබ්බ සම්පත්ති සිද්ධියා එත්තාවතාච අම්මේහි සබ්බදම් පුඤ්ඤ සම්පදං සබ්බේ සත්තා අනුමෝදන්තු සබ්බ සම්පත්ති සිද්ධියා ඉමිනා පුඤ්ඤ කම්මේන මාමේ භාල සමාගමෝ සතං සමාගමෝ හෝතු යාව නිබ්බාන පත්තියා ඉදම් මේ පුඤ්ඤ කම්මං ආසවක්ඛයා වහං හෝතු සබ්බ දුක්ඛා පමුංචතු. මේ සිද්ධ කරගත්තා උදාරතර පුණ්‍ය ධර්මයන් බලෙන් සෝමාදිසානායක ඒ මහත්මිය තුළු මේ හැම දෙනාටම සිතක් වේවා සාන්තියක් යහපතක් වේවා නිදුක් නිරෝගී සුවපත් භාවී චිර ජීවනයේ දීර්ඝායුෂ ලැබේවා. මේ චතුරාර්ය සත්‍ය ධර්මයන් අවබෝධ කරගන්න හැම දෙනාට සියලු පහසු වෙන ලැබේවා. මේ ජීවිතේම මේ ධර්මය අවබෝධ කරගන්න හැකියාව ලැබේවා කියලා අපි ආශිර්වාද කරනවා. සබ්බීතියෝ විවජ්ජන්තු සබ්බ රෝගෝ විනස්සතු මාතේ භවත්වන්තරායෝ සුඛී දීඝායුක්තෝ භව බෞද්ධ සබ්බ මංගලං රක්ඛන්තු සබ්බ දේවතා සබ්බ බුද්ධානුභාවේන සබ්බ ධම්මානුභාවේන
සබ්බ සංඝානුභාවේන සදා සොත්ති භවන්තු තේ අභිවාදන සීලිස්ස නිච්ඡං උද්ධාපචායිනෝ චත්තාරෝ ධම්මා වඩ්ඩන්ති ආයුවන්නෝ සුඛං බලං ආයුරාරෝග්‍ය සම්පatti සග්ග සම්පatti මේවච අතෝ නිබ්බාන සම්පatti මිනාතේ සමිජ්ජතු සාදු 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 සාදු